හරි පුතේ අපි දැන් අද දවසෙත් අපි හම් වෙන්නේ අපේ සංයුක්ත ගණිතයේ පාඩමත් එක්ක. ඒතකොට මේ පාඩමේ තවමත් අපි කරමින් ඉන්නේ ඔයගොල්ලන්ට කොහොමද සාමාන්‍ය පෙළින් පස්සේ මේ උසස් පෙළ තියෙන ගණිත සුළු කිරීම සඳහා ඒ අවශ්‍ය සංකල්ප ටිකක් හදමින් තමයි මම ඉන්නේ. ඔයගොල්ලන්ගේ සාමාන්‍ය පෙළින් පස්සේ උසස් පෙළට ඔළුව හදාගෙන ඉමින් තමයි මම ඉන්නේ. ඒ වගේම තමයි මතක තියාගන්න මේත් එක්කම දැන් ඉදිරි සතියේ වෙද්දී අපි ත්‍රිකෝණමිතිය කියන පාඩම පටන් ගන්නවා. ත්‍රිකෝණමිතිය කියන පාඩම අපි පටන් ගන්නවා. නැත්නම් උසස් පෙළ විෂය නිර්දේශයට නියමිත. ඒ කියන්නේ පේපර් එකට ලකුණු එන පාඩම් අපි ලබන සතියේ ඉඳන් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. හොඳින් මතක තියාගන්න. හැබැයි මේ කොටස ඉවර නැහැ. මේකත් යන ගමන් මොකද අපි පහුවෙලානේ පටන් ගත්තේ. රයිට්. ඒක නිසා අපි මොකද කරන්නේ? දැන් මේ පාර ඔයගොල්ලන්ගේ මේ පාඩම යන අතරේ උසස් පෙළ විෂය නිර්දේශයට අයිති කොටසකුත් පටන්ගෙන ඉස්සරහට කරගෙන යනවා. රයිට්. ඒක එතකොට ලබන සතියේ ඒක සම්බන්ධ දේවල් සියලු දැනුවත් කිරීම සිදු කරනවා. ඒත් එක්කම අපි පාඩම පටන්ගෙන යනවා. දැන් ඔය පොත තියෙන්නේ ඔයගොල්ලෝ ඔය නෝට් එක ලියන පොත තියෙන්නේ ගණන් හදන පොත තියෙන්නේ මේ ටියුට් එක සඳහා විතරයි. ඕකේ අනා ගන්න බෑ. පැහැදිලිද? ඕකේ ආයෙ ලියන්න බෑ වෙන දේවල්. මේකෙම තමයි මේ ටියුට් එකේ සියලු ගණන් ඒ දේවල් සියල්ලම ඔය පොතේ තමයි කරන්න ඕනේ. පැහැදිලිනේ? ඊළඟට මම අලුතෙන් පටන් ගන්න පාඩමේ නෝට් එක ලියන්න වෙනම පොතක් ගන්න ඕනේ. රයිට්? වෙනම පොතක් ගන්න ඕනේ. ඒ පොතේ තමයි ඒ පාඩම ලියාගෙන ඉස්සරහට යන්නේ. හොඳින් මතක තියාගන්න. හොඳ පිළිවෙලක්, හොඳ සැලැස්මක් තියෙනුනේ මුලින් ඉඳන්ම ඔයාට මේ වැඩේ දිනන්න. රයිට්. එන්න මෙන්න මේ විදිහට මම අද කැමති ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට අපි මීට කලින් දැන් ද්විපද ප්‍රසාරණය කියන පාඩම කතා කරලා තියෙනවා. ඊට පස්සේ වීජීය ප්‍රකාශන වල සාධක සෙවීම කියන පාඩම කතා කරා. එතකොට මේ පාඩම් දෙකම ආවරණය වෙන පරිදි අපි පොඩි අභ්‍යාස කිහිපයක් කරලා යමු. ඒකට මම තෝරගන්න ඔයගොල්ලන්ගේ ටියුට් එකේම තියෙන ටියුට් එකේම එන 19 වෙනි පිටුවට. රයිට්. ටියුට් එකේ එන 19 වෙනි පිටුවට මේ 19 වෙනි පිටුවේ තියෙන අභ්‍යාස කිහිපයක් අපි කරලා යමු. පැහැදිලිනේ? රයිට්. එන්නකෝ පිටුවක 19 පෙරලා ගන්න හැමෝම ටියුට් එකේ. ටියුට් එකේ පිටුවක 19 පෙරලා ගන්න. ඒකේ තියෙනවා බලන්න x ධන 1 යට x සමානයි a ප්‍රශ්නාංක 4. ප්‍රශ්නාංක 4 මම හිතන්නේ මම 1යි 2ටයි 3ටයි සපෝට් කරා ප්‍රශ්නාංක 4. ප්‍රශ්නාංක 4 පිටුවක 19 තියෙන x ධන 1 යට x සමානයි a නම් පහත ප්‍රකාශනයෙහි අගයන් a ඇසුරෙන් සොයන්න. රයිට්. x ධන 1 යට x සමානයි a කියලා අපිට දීලා තියෙනවා. මෙන්න මෙයාට අපිට a කියලා කියන්න පුළුවන්. මොකද නියත a අගයක් තියෙනවා. අපෙන් අහනවා x වර්ගය ධන 1 ධන x වර්ගය. රෝම ඉලක්කම් 1න් අපිට අහන්නේ රෝම ඉලක්කම් 1න් අපිට අහන්නේ x වර්ගය ධන 1 යට x වර්ගයේ අගය. x වර්ගය ධන 1 යට x වර්ගයේ අගය අහනවා අපි. පැහැදිලිද? මෙයාගේ අගය a ඇසුරෙන් ඕනේ. රයිට්. කොහොමද අපි මෙයාව a ඇසුරෙන් සොයන්නේ? රයිට්. a ඇසුරෙන් සොයන්න කොහොමද? මම ඔයගලන්ට මෙන්න මෙහෙම කියන්නම් මේක. මෙන්න මේ විදිහට පුතේ මම මෙන්න මේ ප්‍රකාශනය දැන් අපි ළඟ දත්තයකට තියෙන මෙයානේ. අපි ළඟ දත්තයකට තියෙන මෙයා විතරයි. එතකොට මේ දත්තයෙන් පුතේ අපි කොහොමද මෙතනට එන්නේ? බලන්න නිකන් මට පේනවා මේ ප්‍රකාශනයේ වර්ග කරාම මේ දෙපැත්තේ ප්‍රකාශනයේ වර්ග කරාම මේ දෙපැත්තම x වර්ග පදයක් නම් හදාගන්න පුළුවන්. හරි? ඒ වගේම තමයි 1 යට x ගේ වර්ගයකුත් හදාගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔතන ද්විපද ප්‍රකාශනයක වර්ගය සැලකුවොත් ඒ කියන්නේ මේ දෙපැත්තම වර්ග කරොත් එහෙම මැද පදයකුත් එනවා. පැහැදිලිද? රයිට්. මැද පදයකුත් එනවා. රයිට්. එතකොට කමක් නැහැ. බලමුකෝ මැද පදයේදී මොකද වෙන්නේ? දෙවාරයක් පද දෙකේ ගුණිතය කියලා නෙන්නේ පුතේ. බලන්න එතකොට මැද පදයේදී දෙන්න ගුණ වෙද්දී x ට x කැපෙනවා. ඔන්න ඔහොම සිතුවිලි ටිකක් අපේ ඔළුවට එන්න ඕන. රයිට්. ඔය වගේ සිතුවිලි ධාරාවක් අපේ ඔළුවට එන්න ඕන. එතකොට තමයි අපිට මේ වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. ඒ කියන්නේ ගණිත චින්තනය තමන්ගේ ඔළුවේ පොඩක් තියෙනවා. ඒ සිතුවිලි හැංගීම් තමන්ගේ ඔළුව වැඩ කරනවා කියන එක තියෙන්න ඕන. මං දීලා තියෙන දත්තයෙන් පටන් අරන් රයිට් x ධන 1 යට x මෙයාගේ වර්ගය සමානයි a වර්ගය දීලා තියෙන දත්තේ දෙපසම වර්ග කරනවා. කිසි වැරද්දක් නැහැ. දෙපැත්තම වර්ග කරන ප්‍රකාශනය. පළමු පදේ වර්ගය x වර්ගය. රයිට්.
දෙවාරයක් පද දෙකේ ගුණිතය. දෙවතාවක් x වතාවක් 1යට x ධන දෙවන පදේ වර්ගය දෙවන පදේ වර්ගය සමානයි a වර්ගය කියලා තියෙනවා. සමානයි a වර්ගය. x ට x කැපෙනවා. right? x ට x කැපෙනවා. එතකොට x වර්ගය ධන 2 ධන 1යට x වර්ගය 1යට x වර්ගය සමානයි a වර්ගය. right? දෙකේ ඉලක්කම ගන්න මේ පැත්තට. x වර්ගය ධන 1යට x වර්ගය සමානයි a වර්ගය ඍණ 1යි. a වර්ගය ඍණ 1යි. ඍණ 2යි. a වර්ගය ඍණ 2ක් කියලා උදේ දෙකේ ඉලක්කම වෙන්න. හරිනේ. අපිට අවශ්‍ය ප්‍රකාශනය මේ විදිහට ලැබෙනවා. a වර්ගය ඍණ 2යි. හරි. සම්පූර්ණ කරගන්න මෙන්න මේ ආකාරය. බලන්න සම්පූර්ණ කරගන්න. ඊළඟට අපෙන් අහන්නේ x ඝණය ධන 1යට x ඝණයනේ. දැන් ඔයගොල්ලන්ට පොඩ්ඩක් හිතෙන්න ඕන කොහොමද x ඝණය ධන 1යට x ඝණය එන්නේ කියන එක. හරි. දැන් එහෙනම් අර කලින් අත්දැකීම වගේම මම පෙළඹෙනවා ඔය දීලා තියෙන දත්තයේ ඝණය සලකන්න. දීලා තියෙන දත්තයේ ඝණය දෙපැත්තම තුන්වෙනි බලය සලකනවා. හරි. මට වඩා වේගින් කරගෙන යන්න බලන්න. හරි. අරතව ඉක්මනට කරන්න. රෝම ඉලක්කම් 2 x ඝණය ධන 1යට x ඝණය අගේනේ අපෙන් අහන්නේ. මෙන්න මේ අගය අහනවා අපිට a ඇසුරෙන්. අපෙන් අහන්නේ a ඇසුරෙන්. right? එහෙනම් දෙපැත්තම ඝණය ගන්න. x ධන 1යට x ගේ ඝණය සමානයි a ඝණය. ප්‍රසාරණය කරන්න. දැන් මේව දන්නවා. හරි? x ඝණය ධන 3යි මෙයාගේ එතකොට ඝණය නිසා මෙයාගේ දෙවෙනි බලය වෙනවා. 1යට x වෙනවා. ධන 3යි. මෙයා x වෙනවා. 1යට x ගේ බලය වැඩි වෙනවා. 1යට x ගේ වර්ගය වෙනවා. ධන 1යට x ඝණය පැහැදිලිද? සමානයි a ඝණයට. සමානයි a ඝණයට. බලන්න මෙතන x ට මෙතන x එකක් කැපෙනවා. මෙතන x ට මෙතන x එකක් කැපෙනවා. හරි? මම මේ දෙන්නකින් මේ පද දෙකෙන් තුනේ ඉලක්කම පොදු සාධක ඉවතර ගන්නවා. ඒ ගන්න ගමන් පද සකස් කිරීමකුත් කරනවා. x ඝණය ධන 1යට x ඝණය ගන්නවා මෙතනට. 1යට x ඝණය ධන 3 වතාවක් x ධන 1යට x. හරි? x ධන 1යට x සමානයි a ඝණය. සමානයි a ඝණය. මේ කවුද? x ධන 1යට x කියන්නේ කවුද? නැවතත් a ම තමයි. right? මෙයා නැවතත් a වෙනවා. මේකට a ආදේශ කරතර 3යි a වෙනවනේ. right? මෙයාට a ආදේශ කරා මේක 3යි a වෙනවා. එහෙනම් 3යි a කියන එකේ නම අනිත් පැත්තට අරන් යනවා. x ඝණය ධන 1යට x ඝණය සමානයි a ඝණය ඍණ 3යි a කියලා එන්නේ. ඒකනොත් a එකක් එළියට දානවා. a වතාවක් a වර්ගය ඍණ 3යි කියලා හැදෙනවා. a වර්ගය ඍණ 3යි කියලා හැදෙනවා. පැහැදිලිද? හරි? සරල දෙයක්. හිතාගෙන යන්න, කරගෙන යන්න පරිස්සමට. හරිද පුතේ? ඔන්න මකනවා. right? ඔයගොල්ලෝ කරගෙන ඉන්නේ නැතිනේ. වෙගින් කරන්න. දන්නවද මටත් වඩා ඕනද දෙවෙනි ගාන මටත් වඩා ඉක්මනට ඔයගොල්ලෝ කරන්නේ නැති. right? දැන් අත්දැකීම් කියන්නේ ඒකයි. ගුරුවරු කරන්නේ හැම වෙලේම වාට අත්දැකීම් ලබා දෙන එක. ඔයා හැම වෙලේම ඒ ඇසුරෙන්
ඉස්සරහට හිතන්න ඕන. මම හැම වෙලෙම කියනවනේ ගණිතය කියන එක මූලික වශයෙන් කොට නැගින්නේ ඔයගොල්ලෝ දන්න දේ මත. රයිට්? දන්න දේවල් වලින් තමයි උඩට ඉහළට ගොඩ නැගෙන්නේ. ඔයාලත් එහෙමයි ගණිත ගැටලු විසඳන්නේ. ඔයාලට අපි අත්දැකීමක් අරන් දෙනවා. ඔයාලා එකෙන් ඉගෙනගෙන ඉස්සරහට යනවා. පැහැදිලි නේද? රයිට්. රෝම ඉලක්කම් 3 ඉන්න. රෝම ඉලක්කම් 3 දී කියනවා x ඝනය ඍණ 1 x ඝනය. රෝම ඉලක්කම් 3 x ඝනය ඍණ 1 x ඝනය. රයිට්. මෙන්න මෙයා කොහොමද කියලා. මෙයාට මොකද කරන්නේ? මෙයාට අපි දැන් අර දීලා තියෙන එක්කෙනාගේ ගණය සැලකුවොත් නම් පොඩි ප්‍රශ්නයක් වෙනවා. දැක්කනේ කලින් දීලා තියෙන එක්කෙනාගේ ගණය සැලකුවාම අපිට ආවේ කවුද? අපිට ආවේ a වතාවක් a වර්ගය ඍණ 3යි කියලා ආවේ. දැන් මම මීට පොහොන්තුකට කලින් මම ඒක ලිව්වේ x ඝනය ධන 1 x ඝනය දෙපැත්තම ගණය සැලකුවොත්. හැබැයි මෙන්න මෙහෙම පද දෙකක් අපිට ගන්න පුළුවන් මෙන්න මෙයාගේ ප්‍රසාරණය සැලකුවා නම්. ඒ කවුද? x ඍණ 1 x ගේ ගණය සැලකුවොත් නම් ඔය කියන වගේ ප්‍රකාශනයක් ගන්න පුළුවන් නේ? ඔය වගේ ප්‍රකාශනයක් ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ x ඍණ 1 x කියන එක නෝ අපි දන්නේ නැහැනේ. එයා සමානයි කියලා අපි ඒ ඇසුරෙන් කාටද ලියන්නේ? කාවද ලියන්නේ? එයා ඒ ඇසුරෙන් අපි කාටද සමානයි කියලා ලියන්නේ? අන්න ඒක පොඩි ප්‍රශ්නයක්. හරි. ඒකට මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. රයිට්. අන්න දැන් එයාව ලියන්න එපා. මම මේ පැත්ත දැන් කලින් නම් මම ලියුවේ මොකද්ද? x ධන 1 x ගේ ඝනය දෙපැත්ත සමානයි a ගේ ඝනය කියලා. පැහැදිලි නේද? මම ලිව්වනේ x ධන 1 x ගේ වර්ගය සමානයි a වර්ගය කියලා. දැන් මම මොකද්ද මෙතන ලියන්නේ? මම මොකද්ද මෙතන ලියන්න ඕනේ? අපි දන්නේ නැහැනේ x ඍණ 1 x ගේ වර්ගය ගන්න නැත්නම් ඝනය ගන්න අපි දන්නේ නැහැනේ යා කීයට සමාන වෙන්නේ කියන එක. ඉතින් මේක ප්‍රසාරණය කරාම මෙයා ප්‍රසාරණය කරාම මෙන්න මේක නම් එනවා. කවුද? x ඝනය එනවා. ඍණ 3x වර්ගය 1 x කියලා එනවා. ධන 3 වතාවක් x වතාවක් 1 x වර්ගය කියලා එනවා. ඒකත් හරි. ඍණ x ඝනය එනවා. ඒකත් හරි. මේ බලන්න. එතකොට නම් x ඝනය ඍණ 1 x ඝනය 1 x ඝනය කියන එක නම් එනවා. කිසි අවුලක් නැහැ. x ඝනය ඍණ 1 x ඝනය. හැබැයි ඉතින් මම මෙයා කාට සමානයි කියලාද ලියන්නේ? එයාව කාට සමානයි කියලා ලියන්නේ? අන්න එහෙනම් මට හිටියානම් x ඍණ 1 x කියන එක නා වැඩේ හරි. x ඍණ 1 x කියන එක නා හිටියානම් මට වැඩේ හරි. ඒකට මම මෙන්න මෙහෙම ගණනය කිරීමක් කරනවා. ඒ තමයි මම ගන්නවා x ඍණ 1 x ගේ වර්ගය. x ඍණ 1 x ගේ වර්ගය සමානයි මම ප්‍රසාරණය කරනවා. රයිට්? මම ප්‍රසාරණය කරාම x වර්ගය ඍණ දෙවතාවක් x වතාවක් 1 x ධන 1 x ගේ වර්ගය. රයිට්? 1 x ගේ වර්ගය. බලන්න මොකද වෙන්නේ? මෙතන x ට x කැපෙනවා. රයිට්? x ට x කැපෙනවා. එතකොට x වර්ගය ධන 1 x වර්ගය කියලා එනවා. රයිට්? x වර්ගය ධන 1 x වර්ගය ඍණ 2යි කියලා එනවා. පැහැදිලිද? මේ x වර්ගය ධන 1 x වර්ගය අපි රෝම ඉලක්ක 1කින් හෙව්වා නේද? රෝම ඉලක්ක 1 අපිට යාවනේ හොයන්න තිබුණේ. ඔව්. රෝම ඉලක්ක 1 අපි යාව හොයාගත්තා. කවුද? කවුද එතන අපිට ආවේ? මෙයාව මතකද ඔයගලන්ට මේ වර්ග කරලානේ ගත්තේ. මෙයාව වර්ග කරාට පස්සේ මේ විදිහටම ප්‍රසාරණය කරන්න පුළුවන් වුණා. කවුද? a වර්ගය සමානයි x වර්ගය ධන 2 ධන 1 x වර්ගය කියලා. පැහැදිලිද? මතකයිනේ? ඔයගොල්ලෝ දැන් පොඩ්ඩක් ලිව්වනේ ඒක. රයිට්? එතකොට ආදේශ කරාට පස්සේ a වර්ගය ඍණ 2යි කියලානේ ආවේ. a වර්ගය ඍණ 2යි කියලා. එතන මට මෙයා දාන්න පුළුවන් a වර්ගය ඍණ 2යි. මෙතන ඉන්නවනේ ඍණ 2ක්. මෙයාත් ඍණ 2යි. ඊට පස්සේ වම් පැත්තෙන් මම ගන්නවා x ඍණ 1 x ගේ වර්ගය x ඍණ 1 x සමානයි a වර්ගය
ඍණ 4 වර්ගමූලය කියලා. right x ඍණ 1 යට x සමානයි a වර්ගයේ ඍණ 4 වර්ගමූලය කියලා. හරි. අන්න එහෙනම් මෙන්න මේ වැනි ප්‍රකාශනයක් ගන්න පුළුවන් x ඍණ 1 යට x. දැන් මම මොකද කරන්නේ x ඍණ 1 යට x ගේ ඝණය ගන්න මෙතන. මේ ප්‍රකාශනය මෙතනට ආදේශ කරනවා. හරි. මේ ප්‍රකාශනය මෙතනට ආදේශ කරනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙමනේ තියෙන්නේ. a වර්ගය ඍණ 4 වර්ගමූලයේ ඝණය කියලානේ. අන්න හරි. එයාගේ ඝණය සමානයි. හරි. එයා සමානයි. මෙන්න මේ ආකාරයෙන් බලන්න මේ පද දෙක එක ළඟට ගන්නවා. x ඝණය ඍණ 1 යට x ඝණය එක ළඟට ගන්නවා. දැන් බලන්න මේ දෙන්නගේ පද කැපීම් right මේ දෙන්න පද කැපීම් බලන්න x ට x කැපෙනවා. මේ x ට මේ x කැපෙනවා. right එතකොට මම ආයෙත් මෙතනින් ගන්නවා 3ක් එළියට ඍණ 3ක් එළියට ගන්නවා. right ඍණ 3ක් එළියට ගන්නේ බලන්න ඔයගොල්ලන්ගේ සුළු කිරීම දිහා x ඍණ 1 යට x කියලා ලැබෙනවා. x ඍණ 1 යට x කියලා ලැබෙනවා. පැහැදිලිද? x ඍණ 1 යට x කියලා ලැබෙනවා. හරි. ඔන්න ඔය විදිහට එනවා. දැන් මට අවශ්‍ය වෙන්නේ මෙන්න මෙයාගේ අගය සොයාගන්න. right මෙයාගේ අගය සොයාගන්න. දැන් මම ආයෙත් x ඍණ 1 යට x ට ආදේශ කරනවා. මේක ඊළඟ පිළිවෙලට ගමු අපි. x ඝණය ඍණ 1 යට x ඝණය ඍණ 3 වතාවක් x ඍණ 1 යට x right x ඍණ 1 යට x වලට ආදේශ කරන්න a වර්ගය ඍණ 4 වර්ගමූලය කියන එක. අවුලක් නැහැනේ. right දැන් අපි ළඟ එයා ඉන්නවා a ඇසුරෙන්. දැන් මෙයාව මම ගන්නවා එහා පැත්තට ධන කරලා. මේ ඍණ 3යි මේ ප්‍රකාශනය. ඍණ 3 වතාවක් වර්ගමූලය තුල a වර්ග ඍණ 4 කියන එක න ධන කරලා එහා පැත්තට ගන්නවා. හරි? එහෙම ගන්න ගමන් මම ප්‍රකාශනයේ දෙපැත්ත මාරු කරන්නම්. ඒ කියන්නේ මම උක්ත කරනවා x ඝණය ඍණ 1 යට x ඝණය මේ ආකාරයෙන් උක්ත කරනවා. මේ ප්‍රකාශනයේ එහා පැත්තට ගන්නවා. ඒ කියන්නේ දැන් මෙතන තියෙන්නේ වර්ගමූලය තුල a වර්ගය ඍණ 4 ඝණයනේ. අතර මට කෙනෙකුට ලියන්න පුළුවන් මේක මේ භාගවෙනි බලය කියලා වුණා. මෙයාගේ භාගවෙනි බලය. වර්ගමූලයක් නේ තියෙන්නේ. ඒතර මේක ගුණ වුණාට පස්සේ 3 බෙදීම 2 බලය. මෙයා මෙහා පැත්තට ගන්න ධන 3 වතාවක් a වර්ගය ඍණ 4 භාගවෙනි බලය. භාගවෙනි බලය. පැහැදිලිද? දැන් මම මේකේ පොදු සාධකයක්ව a වර්ගය ඍණ 4 භාගවෙනි බලයක් ඉස්සරහට ගන්නවා. a වර්ගය ඍණ 4 භාගවෙනි බලය ඉස්සරහට ගන්නවා. right a වර්ගය ඍණ 4 භාගවෙනි බලය. එතකොට මොකද වෙන්නේ? මෙතන හැදෙනවා මෙතන 3 බෙදීම දෙකෙන් භාගයක් ගිය නිසා මෙතන ඉන්නවා a වර්ගය ඍණ 4 පළවෙනි බලය. බලන්න දර්ශක නියම වලින් වරහන් ඉවත් වුනහම එකට භාගයක තුල 3 බෙදීම දෙකේ බලය හැදෙනවා. මෙතන ධන මේ a වර්ග ඍණ 4 භාගවෙනි බලය ගිය නිසා මෙතන කෙලිම ඉතුරුනේ කවුද? 3යි කියලා. බලන්න වරහන් ඉවත් කරාම කලින් එක නම වෙනවනේ. පැහැදිලිනේ? දර්ශක නියම හරි. එතකොට ඍණ 4යි ධන 3යි සුළු වුණාම මොකද වෙන්නේ? a වර්ගයේ ඍණ 1ක් වෙනවා. a වර්ගයේ ඍණ 1ක් වෙනවා. මෙතන a වර්ගයේ ඍණ 1ක් වෙනවා. පැහැදිලිනේ? a වර්ගය ඍණ 1යි. a වර්ගයේ ඍණ 1 ඊළඟ පියවර එකපාරින් සාධකත් කඩමු. a වර්ගික එක සාධක කඩුවම මොකද වෙන්නේ? a ඍණ 1 a ධන 1. හරි? මෙයාම කැඩුවේ ඈ. a වර්ගයේ ඍණ 4 ධන 3 a වර්ගයේ ඍණ 1ක් වෙනවා. යාම සාධක කැඩුව වර්ග දෙක අතරෙන්. හරිනේ? ඊට පස්සේ මෙයාගේ භාගවෙනි බලයනේ. මෙයාම මෙන්න මෙහෙම තියෙනවා. භාගවෙනි බලය කියන එක මම ලස්සනට ලියනවා වර්ගමූලය කියලා. වර්ගමූලය තුල a වර්ගයේ ඍණ 4 නේ ඉන්නේ. මම එයාව සාධක කරලා තියෙනවා a ඍණ 2 a ධන 2 කියලා. හරිනේ ප්‍රකාශනය පොඩනේ ලස්සන කරලා තිබ්බ. එච්චරයි කරේ. ඔන්න x ඝණය ඍණ 1 යට x ඝණය කියන එක සම්පූර්ණ කරගන්න.
හරිද පුතේ? ඊළඟට අපි මේකෙන් මෙයන් පස්වෙනි ගානට හරි. පස්වෙනි ගානට එන්න. පස්වෙනි ගානේ තියෙනවා x ඍණ y සමානයි 4 සහ xy ගේ ගුණිතය සමානයි 21 නම් මෙන්න මේ අගයන් සොයන්න කියලා. බලන්න දැන් කලින් ගත අත්දැකීමත් එක්ක බලන්න දැන් මෙතන අගයන් දෙකක්ම තියලා තියෙනවා. ගුණිතයකුත් දීලා තියෙනවා ඓක්‍යයකුත් දීලා තියෙනවා. බලන්න පොඩ්ඩක් try කරන්න. මම කරන්න කලින් පස්වෙනි ගාන හොඳට මේ වගේ try කරන්න. හරිද පුතේ? බලන්න දැන් අපිට දීලා තියෙනවා හරි x ඍණ y සමානයි 4යි කියලා. ප්‍රශ්න අංක 5. අපිට කියනවා x ඍණ y සමානයි 4යිලු. xy ගුණිතය සමානයි 21යිලු. xy ගුණිතය සමානයි 21යි. හරි x වර්ගය ධන y වර්ගය සහ x ඝනය ඍණ y ඝනය කියන අගයන් ටික අහනවා. right? x වර්ගය ධන y වර්ගය. අපි මෙහෙම කරමු. දැන් මම නිකන් හරි. මම නිකන් මෙන්න මෙයාව අරගෙන වර්ග කරන්නම්කෝ. ඔව් මොකක් හරි ඕවනේ කරන්න වෙන්නේ අපිට එක්ක වර්ග කරන්න නැත්නම් ඝනය සලකන්න වෙනවා. right? x ඍණ y සමානයි 4යි. මම මේ දෙන්න වර්ග කරනවා. ඒ තමයි x ඍණ y ගේ වර්ගය සමානයි 4 වර්ගය. ප්‍රසාරණය කරන්න x වර්ගය ඍණ 2යි xy ධන y වර්ගය සමානයි 16යි. right සමානයි 16. දැන් මොකද වෙන්නේ? x වර්ගය ධන y වර්ගය අපිට නිකම්ම ගන්න පුළුවන් නේ. ඔව්. අපි ඒකනේ අහලා තියෙන්නේ. x වර්ගය ධන y වර්ගය සමාන වෙනවා. මෙන්න මේ xy ගුණිතර දැම්මට ආදේශ කරන්න පුළුවන් කවුද? xy ගුණිතර ආදේශ කරනවා 21 කියලා. right? 21 දෙකෙන් වැඩි කරනවා මේ පැත්තටත් එනවා. 16 ධන දෙවතාවක් 21යි. සුළු කරන්න අපිට අවශ්‍ය උත්තරේ x වර්ගය ධන y වර්ගය සමානයි 16 ධන 42යි. ඒ කියන්නේ 58යි. හරි. ඔය ආකාරයෙන් ලැබෙනවා. right. ඊට පස්සේ අපෙන් අහන්නේ x ඝනය ඍණ y ඝනය. x ඝනය ඍණ y ඝනය. එහෙනම් අපි මේ x ඍණ y සමානයි 4 කියන කෙනාගේ දෙපසම ඝනය සලකමු. x ඍණ y ගේ ඝනය සමානයි 4 ඝනය. ඒ කියන්නේ පුතේ x ඝනය ඍණ 3x වර්ගය y ධන 3x y වර්ගය ඍණ y ඝනය සමානයි 64යි. right 64යි. දැන් x ඝනය ඍණ y ඝනය මෙතනට ගන්නවා. x ඝනය ඍණ y ඝනය මම නැවතත් මෙතනින් මේ දෙන්නගේ එකපාරෙන් ගමු. හරි? එකපාරෙන් සුළු කරනවාම ඍණ 3xy ගුණිතයක් එළියට ගන්නවා. right 3xy ගුණිතයක් එළියට ගන්න. බලන්න ඍණ 3xy ගන්න. මෙයාගේ ඍණ 3xy ගත්තාම x ඉතුරු වෙනවා. මෙයාගේ ඍණ 3xy ගත්තාම ඍණ y ඉතුරු වෙනවා. සමානයි 64යි කියලා ලැබෙනවා. හා දැන් අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් නේද වැඩි? දැන් වැඩි ඉවරයිනේ. x ඝනය ඍණ y ඝනය ඍණ 3 වතාවක්. xy කියලා කියන්නේ 21යි. x ඍණ y කියලා කියන්නේ 4යි. සමානයි 64යි. ගන්න මේ පැත්තට. හරි? ගන්න මේ පැත්තට x ඝනය ඍණ y ඝනය සමානයි. මොන බලන්න සුළු කිරීම. 64 මෙතන තියෙන්නේ 4 වරක්
3 වරක් 4 වරක් 21නේ. මෙතන තියෙන්නේ 64නේ. මෙයා මේ පැත්තට ගත්තාම ධන වෙනවනේ. ඒ ධන කරන ගමන් මම 4ක් පොදු සාධක එළියට ගන්නවා. රයිට්. 4 එළියට ගන්නවා. එතන 64න් 4ක් එළියට ගියාම 16යි. රයිට්. 16 ධන 21 වැඩි කිරීම 3යි කියලා ලැබෙනවා. රයිට්. 21 වැඩි කිරීම 3යි. නැත්නම් මේ කෙලින්ම 63යි කියලා ලියන්න. රයිට්. 63යි 16 කියලා 4ෙන් ගුණ කරන්න අපිට අවශ්‍ය උත්තරේ. රයිට්. 63 ධන 16 4 වතාවක් 79යි. රයිට්. ඊට පස්සේ ගුණ කරන්න 36න් 6 දැම්මා 3ක් ඉතරි 31යි. රයිට්. 36යි 3ක් ඉතරි 28යි 3යි 31යි 316යි කියලා එනවා අපිට උත්තරේ. සම්පූර්ණ කරගන්න සරල දෙයක්. ඒකත් එක්ක බලන්න ප්‍රශ්නාංක 6ට. රයිට්. ප්‍රශ්නාංක 6ට යමු. right in ප්‍රශ්නාංක 6ට ප්‍රශ්නාංක 6 කියනවා හරි ප්‍රශ්නාංක 6 දී කියනවා අපිට පුතේ x ධන y සමානයි ඍණ 3 1යි හරි සංඛ්‍යා දෙකක් එකතු කරාම පිළිතුර ඍණ 3න් 1යි ඊට පස්සේ x ඝණය ඍණ x ඝණය ධන y ඝණය x ඝණය ධන y ඝණය ඍණ xy ගේ අගය තමයි අපෙන් අහන්නේ. මෙන්න මෙයාගේ අගය. හරි. දැන් පොඩි try එකක් දෙන්න අපි ගත්ත අත්දැකීම් එක බලන්න උත්සාහ කරලා. හරි බලන්න දැන් මට හිතෙනවා මෙහෙම මට මෙයාව දැකපු ගමන් හිතෙනවා දෙපැත්තම ගණේ සලකමු කියලා. ඒතකොට අපිට x ඝණය දෙන y ඝණය කියනවනේ. හරි. ඉතින් සලකමුකෝ. right. මෙයාගේ ඝණය ගන්නවා දෙපැත්තම ගණය සලකනවා x ධන y සමානයි 3න් 1යි. දෙපැත්තම ඝණය සලකන්න මෙයාගේත් ඝණය. එතකොට x ඝණය ධන 3x වර්ගය y ධන 3x y වර්ගය ධන y ඝණය සමානයි 1ට 27යි. right 1ට 27යි. හරි මෙතන ඍණ 3 එකක් තියෙන්නේ. එතකොට මෙයා ඍණ වෙනවනේ. එතකොට මේක ඍණ 1ට 27යි. පැහැදිලිනේ? ඒක හරි. ඊට පස්සේ මම මෙතනින් ගන්නවා x ඝණය y ඝණය ළඟට දැන් මෙයානේ අපේ ඉලක්කය x ඝණය ධන y ඝණය ළඟට ගන්නවා ඒකත් හරි ඊට පස්සේ මෙතනින් මම 3xy එකක් එළියට දානවා මට කිසිම අදහසක් නැහැ මේ ගාන කරගෙන යන්න 3xy එකක් එළියට ගන්නවා බලන්න ඇතුළේ ඉතුරු වෙන්නේ කවුද කියලා කවුද ඉතුරු වෙන්නේ x ධන y කියලා ඉතුරු වෙනවා සමානයි ඍණ 1ට 27යි. ඍණ 1ට 27යි එකත් හරි. දැන් ආයෙත් මෙන්න මෙතනට මම ආදේශ කරනවා x ධන y ට ආදේශ කරන කවුද? ඍණ 3න් 1යි කියලා. මේ ආදේශ කරන මේ ඍණ 3 1යි. right. ආදේශ කරමු ඍණ 3න් 1 මෙතනට. එතකොට බලන්න x ඝණය ධන y ඝණය ධන 3xy
වතාවක් ඍණ 3න් 1යි සමානයි ඍණ 1යට 27යි. මේ 3 කැපෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් x ඝනය ධන y ඝනය මෙන්න කෙලින්ම එන අපිට ඍණ xy. හරිනේ. කෙලින්ම අපිට ඍණ xy කියන එක නයිනවා. ඍණ xy සමානයි ඍණ 1යට 27යි. ප්‍රශ්න ඉවරයි. බලන්න නිකන් සමහරලාට අපි නිකන් ඔහේ ගණන් සුළු කරගෙන යනවා. අපිට ඒ අදහසත් එක්ක දැන් අපේ අංගයේ තියෙනවනේ වර්ග කිරීම දෙපැත්ත, ගණය ගැනීම දෙපැත්ත ඒව තියෙනවනේ අපේ අංගයේ දැන් මෙච්චර උදාහරණ කීපයක් කරලා. ඒතකොට නිකන් ඒ ලැබපු අත්දැකීම අරගෙන මම නිකන් ඔහේ සුළු කිරීම කරන් ඉන්නේ පියවර කීපෙන් උත්තරේ. රයිට්. හරි සම්පූර්ණ කරන්න. හරිද පුතේ? දැන් යමු 7 වෙනි ගානට. දිගට මාතේ කරගෙන යමු. හරි? වේගෙන් කරන දරුවෝ කරගෙන යන ඉස්සරහට ඉතින් බලන්න මම මේ කරන දේවල් හරිද? ඔයාලා කරපු විදිහට මම හිතුවේ. නැත්නම් මං හිතපු විදිහට උන්ට සිදියා. ඔයගොල්ලෝ හිතලා තියෙනවද? ඔය බලන්න. මම දන්නවා මට වඩා වේගෙන් දැන් ඔයගොල්ලන්ට මේ දේ කරගෙන යන්න පුළුවන්. හරි. එන 7 වෙනි ගානට ප්‍රශ්න අංක 7. a ඍණ 1යට a සමානයි 5 නම් සමාන ඍණ 5 නම් right a ඍණ 1යට a සමාන ඍණ 5 නම් a ඝණය ඍණ 1යට a ඝණය ඍණ 200 අගය සොයන්න. ඒ මොකද්ද? ඍණ 200 අගය සොයන්නද? හරි. බලමු එහෙනම් මෙයාගෙත් අපි ගමුකෝ දෙපැත්තේ එහෙම ඝණය සලකමු. right. a ඍණ 1යට a සමානයි ඍණ 5යිලු. දෙපැත්තේම ඝණය සලකනවා. a ඍණ 1යට a මෙයාගේ ඝණය සමානයි ඍණ 5 ඝණය. ප්‍රසාරණය කරන්න a ඝණය ඍණ 3a වර්ගය වතාවක් 1යට a ධන 3a වතාවක් 1යට a ගේ වර්ගය ඍණ 1යට a ඝණය සමානයි ඍණ 125. ඍණ 125. a ට a කැපුණා. a ට a වර්ගය කැපුණා. හරි. එතකොට a ඝණය ඍණ 1යට a ඝණය right a ඝණය ඍණ 1යට a ඝණය ඍණ 3ක් මම මෙයාගෙන් එළියට ගන්නවා. ඇතුළේ ඉතුරුන කවුද? a ඍණ 1යට a පුතේ. a ඍණ 1යට ඉතුරුන ඇතුළේ. පැහැදිලිද? a ඍණ 1යට ඉතුරුනවා සමානයි ඍණ 125යි. ඍණ 125යි. දැන් මට කරන්න පුළුවන් මොකද්ද? a ඍණ 1යට ආදිශ කිරීමනේ. right a ඍණ 1යට ආදිශ කිරීම තමයි මට කරන්න පුළුවන්. ඉතින් මම ආදිශ කරමු යාට. බලන්න මේක ඍණ 5යි. right a ඍණ 1යට ඍණ 5යි. ඍණ 5 වැඩි ඍණ 3. a ඝණය ඍණ 1යට a ඝණය ඍණ 5 ආදිශ කරාම මෙයාට ඍණ 5 ආදිශ කරොත් එහෙම දෙන්නයි ගුණිතය ධන 15ක් වෙනවා. right ධන 15ක් වෙනවා. සමානයි ඍණ 125. right ඍණ 125. දැන් මොකද කරන්නේ? අපෙන් අහන්නේ ඍණ 200 නේ. එහෙනම් දෙපැත්තටම ඍණ 200ක් දාලා දාන්න. right ඍණ 200ක් දාන්න. නැත්නම් මෙහෙම කරන්නම්කෝ. a ඝණය ඍණ 1යට a ඝණය. හරි. මම මේ පැත්තට එකතු කරනවා ධන 15ක් ඉන්නවනේ. ඍණ 215ක් ගන්නවා. දෙන්න සුළු වුණාම ඍණ 200ක් හැදෙනවා. මේ පැත්තට ඒ දෙම කරනවා. ඍණ 125යි ඍණ 215යි.
අපිට අවශ්‍ය උත්තරේ මේ පැත්තේ හැදෙනවා a ඝනය ඍණ 1යට a ඝනය ඍණ 200යි දකුණු පැත්ත සුළු කරලා ගන්න ඍණ 340ක් කියලා ලැබෙනවා. right ඍණ 340යි සම්පූර්ණ කරගන්න. sorry අටවෙනි ගාන අටවෙනි ගාන ලියන්න x වර්ගය ඍණ x වර්ගය ඍණ 1 බෙදීම x ගේ x සමාන 4 නම් අටවෙනි ගාන හරි x වර්ගය ඍණ 1යට x සමානයි 4යිලු මොකක්ද කියන්නේ x වර්ගය ඍණ 1යට x සමානයිලු 4ට මෙයාම වෙන වෙනම බෙදනවා right වෙන වෙනම බෙදුම් එතකොට මෙයාව ලැබෙනවා ඒ කියන්නේ x වර්ගය බෙදීම x ඍණ 1යට x සමානයි 4යි වෙන වෙනම බෙදාන්නේ හරි එතකොට මොකද වෙන්නේ මේ x ට මේ x එකක් කැපෙනවා x ඍණ 1යට x වෙනවා x ඍණ 1යට x සමානයි 4යි කියලා ලැබෙනවා අර අපි දන්නම කියන එකෙක් පොඩ්ඩක් වෙනස් ඇඳුමක් අඳලා පෙන්නලා තියෙනවා අපි දන්න කෙනෙක් වෙන මොකුත් නැහැ වෙන අපි දන්න කෙනෙක්ම වෙනස් ඇඳුමක් අඳලා පෙන්නලායි තියෙන්නේ right හරි ගමු මෙහෙම 4 නම් x ගේ 6 වෙනි බලයේ ඍණ 1 බෙදීම x ඝනය අහන්නේ මොකද්ද මේ කියන්නේ එතකොට x ගේ 6 වෙනි බලයේ ඍණ 1 බෙදීම x ඝනය අපෙන් අහන්නේ මෙයා මම මේ වෙන වෙනම බෙදනවා x ගේ 6 වෙනි බලයේ බෙදීම x ඝනය ඍණ 1යට x ඝනය කියලා ලැබෙනවා ඒ කියන්නේ මොකද්ද මේ කියලා කියන්නේ මෙතන කැපුණාම මෙතන 3 වෙනි බලය හැදෙනවා x ඝනය ඍණ 1යට x ඝනයේ අගය තමයි අපෙන් අහලා තියෙන්නේ ඔය මේ වගේ කෙනෙක් කරා නේද මේ වගේ කෙනෙක් මම මෙයා කෙලින්ම මේ දෙන්නාගේ ඝනය සලකනවා දෙපැත්තේ ඝනය මෙයාගේ ඝනයයි මෙයාගේ ඝනය සලකනවා ප්‍රසාරණය කරන්න x ඝනය ඍණ 3යි x වර්ගයේ වතාවක් 1යට x ධන 3යි x වතාවක් 1යට x වර්ගය පැහැදිලිද ඍණ 1යට x ඝනය සමානයි 64යි right සමානයි 64යි මේ x ට මේ x කැපෙනවා මේ x ට මේ x කැපෙනවා x ඝනය ඍණ 1යට x ඝනය මෙතනින් ගන්න ඍණ 3ක් එළියට ඍණ 3ක් ගන්නවා මම එළියට x ඍණ 1යට x සමානයි 64යි කියලා ලැබෙනවා හරි නැවතත් මම x ඍණ 1යට x ට ආදේශ කරනවා 4යි කියලා right x ඍණ 1යට x කියන්නේ 4යිනේ ඉතින් එතකොට ගන්න පුළුවන් අපිට x ගේ ඝනය ඍණ 1යට x ඝනය මෙතනට 4 ආදේශ කරාට පස්සේ 4 වරක් ඍණ 3 ඍණ 12ක් වෙනවා ඒ ඍණ 12 මේ පැත්තට එනවා ධන 76ක් වෙනවා right 76ක් වෙනවා මම මේවා පොදු හරයකට නම් උත්තරේ තියෙනවා x ගේ 6 වෙනි බලය යට ඍණ 1යට x ඝනය සමානයි 76යි කියලා. right සම්පූර්ණ කරා. ඒ අත්දැකීමත් එක්ක මේ 9 වෙනි ගානත් සම්පූර්ණ කරන්න. ඒ වගේම අත්දැකීමක් තියෙන්නේ 9 වෙනි ගාන සම්පූර්ණ කරන්න. හරි ඊළඟට එන්නේ 10 වෙනි ගානට 10 වෙනි ගානට
හරි. එන්න 10 වෙනි ගානට ලියන්න මෙහෙම 10 වෙනි ගානේ ඒකේ මොකද්ද තියෙන්නේ? a ධන b ඍණ 3 සමානයි 0යිලු. a ධන b ඍණ 3 සමානයි 0යි. මේක දැක්කම මට මෙන්න මේක පේනවා. බලන්න ඔයගලන්ට එහෙම පේනවද කියලා? a ධන b සමානයි 3යි කියලා. හරි. ඒක 아무තු දෙයක් නෙමෙයි දීලා තියෙන්නේ. a ධන b සමානයි 3යි කියලා. ඊට පස්සේ a ඝණය ධන b ඝණය ධන 9යි ab ඍණ 26යි අගේ සයන. හරි. එහෙනම් මම මෙයාව මේ දෙපැත්තම ඝණය සලකනවා. a ධන b ගේ ඝණය සමානයි 3 ඝණය. එතකොට a ඝණය ධන 3යි a වර්ගය b ධන 3යි ab වර්ගය ධන b ඝණය සමානයි 27යි කියලා එන්නේ. 27යි කියලා. දැන් a ඝණය ධන b ඝණය ළඟට ගන්නවා. රයිට්? a ඝණය ධන b ඝණය ළඟට ගන්නවා. a ඝණය ධන b ඝණය ගන්න මෙතනින්. හරි? 3යි ab ධන 3යි ab පොදු සාදයක් විදිහට ඉල්ලගත්තට පස්සේ අපිට ලැබෙනවා ඇතුලේ a ධන b සමානයි 27යි කියලා. රයිට්? අපිට දැන් ගොඩනගා යුතු ප්‍රකාශනය කවුද ඉන්නේ? අපිට ගොඩනගා යුතු ප්‍රකාශනය අහන්නේ a ඝණය ධන b ඝණය ධන 9යි ab නේ. රයිට්. මේ බලන්න a ධන b සමානයි 3 නිසා මම මෙයාට ආදේශ කරනවා 3ක් කියලා. a ධන b සමානයි 3ක් නිසා. එතකොට මෙයා 3 වැඩි කරාම 9යි ab වෙනවා. එතකොට a ඝණය ධන b ඝණය ධන 9යි ab සමානයි 27යි කියලා එනවා. අපෙන් අහන්නේ a ඝණය ධන b ඝණය ධන 9යි ab ඍණ 26ක්. එහෙනම් මේ 27න් 26 කඩලා මේ පැත්තට දාන්න. එතකොට ඍණ 26ක් හැදෙනවා. a ඝණය ධන b ඝණය ධන 9යි ab 9යි ab ඍණ 26 සමානයි 1යි කියලා. 27න් 26 කරලා මෙතන දැන් හරියට පැහැදිලි ඉන්න වැඩි. රයිට්. සම්පූර්ණ කරන්න. ඒ දැනුමත් එක්ක එන්න 11 වෙනි ගානට. 11 වෙනි ගානට එන්න. සම්පූර්ණ 11 එන්න 12ට එන්න. එහා පැත්තට යන 20 වෙනි පිටුවට යන්න. 13 14 15 කරගෙන ඉස්සරහට 15 වෙනි ගාන දක්වාම. හරිද පුතේ? ගන්න 11 වෙනි ගාන බලන්න ඒක මොකක්ද තියෙන්නේ කියලා. a ධන b ඍණ 7 සමානයි 0යිලු. මම ටිකක් වෙගෙන් කරනවා. a ධන b ඍණ 7 සමානයි 0යි. එහෙනම් මෙතනින් a ධන b සමානයි 7යි කියලා ලැබෙනවා. ඔන්න මම ඒක ඉස්සරලාම ලියා ගන්නවා. a ධන b සමානයි 7යි. හරි. ab සමානයිලු 12ට. ab ගුණිතය සමානයි 12යි. පැහැදිලි. මෙන්න මේ දත්ත ටික මම ළඟ තියෙනවා. දැන් ටික වෙකින් ගන්න හදාගෙන යමු. a ඝණය ධන b ඝණය ධන 4යි ab වතාවක් a ධන b. යාගේ සොයන්නලු. හරි. මම මේ දෙපැත්තෙම ඝණය සලකනවා. a ධන b ගේ ඝණය සමානයි 7 ඝණය. රයිට්. ගන්න එහෙනම් a ඝණය ධන 3යි a වර්ගය b ධන 3යි ab වර්ගය ධන b ඝණය b ඝණය සමානයි 7 ඝණය. එතකොට 343යි කියලා ලැබෙනවා. රයිට්. දැන් බලන්න සුළු කරන්න ක්‍රමයක් අපෙන් අහන්නේ. හරි. a ඝණයක් ඉන්නවා b ඝණයක් ඉන්නවා. හරි. මම ගන්නවා මෙහෙම
a ඝණය ධන b ඝණය ධන මෙතනින් ගන්නවා 3ab එළියට 3ab එළියට ගත්තාම a ධන b කියලා ලැබෙනවා. a ධන b සමානයි 343යි. a ධන b වෙනුවට ආදේශ කරනවා. a ධන b සමානයි 7යි. හරි. a ධන b සමානයි 7යිනේ. මේකේ a වතාවක් b ගුණිතයක් දීලා තියෙනවා. හරි. එතකොට මේක ලේසි. ධන මේකේ හදන්න දෙයක් නැහැ විතරම 3 වතාවක් මෙතන AB ගුණිතය 12ක් කියලා දීලා දිනවනේ 7යි සමානයි 343යි 343යි කියලා ලැබෙනවා රයිට් මෙයා මේ පැත්තට ගන්න හරි මම ගන්නවා A ඝණය ධන B ඝණය ධන එයව තනි කරලා 343 ඍණ 3 වතාවක් 12 වතාවක් 7යි කියලා. පැහැදිලිනේ? 7ක් එළියට ගන්න පුළුවන්. රයිට්. අරගෙන සුළු කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමනේ. 7 වතාවක් 49 ඍණ 36යි සුළු කරලා ගන්න පුළුවන්. උත්තරේ උත්තරේ. හැබැයි අපෙන් අහන්නේ 4යි AB ධන A ධන B නේ. මම මෙහෙම કૃතිමව දෙපැත්තටම A ඝණය ධන B ඝණය ධන 4යි AB වතාවක් A ධන B ගුණිතයක් එකතු කරනවා. සමානයි මෙතන දැන් සුළු වුණාම එන්නේ 49න් 36 ගියාම 13යි 7 වැඩි කිරීම 13යි කියලානේ. රයිට්. ඊට පස්සේ ධන 4 වතාවක් A වතාවක් B කියලා කියන්නේ AB ගුණිතය කියලා කියද මේ පැත්තට එකතු කරන්නේ මේ බලන්න. මේ පැත්තට 4යි AB A ධන B නේ. එකතු කරන්නේ මම මේක. එතකොට මෙතනින් ගන්න පුළුවන් 91 ධන 4 වතාවක් මොකද වම් පැත්තට එකතු කරන පදෙම දකුණු පැත්තට එකතු කරා 4 වතාවක් AB ගුණිතය කියලා කියන්නේ 12යි A ධන B කියලා කියන්නේ නැවතත් 7යි. රයිට්. සුළු කරගෙන යන්න. ඔයගොල්ලන්ට පේන සෑම වෙලේම මම මේ ඉලක්ක සුළු කරන්නේ නැතු වෙන්නේ පොදු සාධක අපිට එන්න නිසා. දැන් කෙනෙක් මෙතන 7 වරක් 13 විදිහටම තියාගත්තා නම් මට 7ක් එළියට ඇදලා මම කියවනේ අංක ගණිතය කියන එක අපිට ලොකුවට උමනා වෙන්නේ නැහැ මැත්ස් වලදී. මෙතන ගන්නවනේ 12ක් අතර 48යි කියලා. දැන් මේක එකතු කරලා ගුණ කරනවා 7. ඒතර අපිට උත්තරේ ගන්න පුළුවන්. ඔන්න ආකාරයෙන් සම්පූර්ණ කරලා දාන්න ළමයි සරල ගණන් තියෙන්නේ මෙතන. හරි වෙලාව ඇතිනේ. සම්පූර්ණ කරන්න. මහතක වේගෙන් හදමු. 12 වෙනි ගානට යමු. 12 වෙනි ගාන. පුතේ කරන්න 12 වෙනි ගාන 12 වෙනි ගාන ගන්න අපිට කියනවා මොකද්ද 12 වෙනි ගානේදී p ධන p සමානයි 2යි q ධන 4ලු 12 වෙනි ගාන p සමානයි 2q ධන 4 නම් මෙන්න මෙහෙම ප්‍රකාශනයක් බව පෙන්වන්න තියෙන්නේ මම මෙයා මේ පැත්තට ගන්නවා p ඍණ 2q සමානයි 4යි දෙපසම ගණය සලකන්න මේ ආකාරයෙන් දෙපසම අපි ගණය සලකමු දෙපැත්තෙම p ඍණ 2q ගේ ඝණය සමානයි 4 ඝණය right p ඝණය ඍණ 3 වතාවක් p වතාවක් p වර්ගයේ වතාවක් 2q
හරි දෙවෙනි පදය ධන 3 වතාවක් p වතාවක් 2q ගේ වර්ගය ඍණ 2q ගේ ඝනය සමානයි 64යි. හරි සුළු කරන්න බලන්න. p ඝනය මෙතනින් ඉන්නවා ඍණ 8q ඝනයක් ඍණ 8q ඝනය. හරි ඊට පස්සේ මම මෙතනින් ගන්නවා පොදු සාදයක් විදිහට ඍණ අපිට 24යි pq එකක් නේ තියෙන්නේ ඍණ 24යි pq එකක් නේ. යාව ඉතින් අපි දන්නේ කොහොම හැදෙයිද කියලා. මම මෙතනින් ගන්නවා ඍණ 3යි pq එකක් එළියට. රයිට්. එතකොට මේ පදෙන් ඍණ 3ක් ගියා p එකක් ගියා q එකක් ගියා නෑ ඍණ 3යි p වතාවක් 2යි q එකකුත් ගමු 2යි q එකක් එළියට. හරි. එතකොට 2යි q එක ගියා p එකක් ගියා ඍණ 3ක් ගියා. එහෙනම් මෙතන p ඉතුරු වෙනවා. හරිනේ. ඊට මෙතනනොත් ඍණ 3ක් ගියා. එතකොට මේක ඍණ වෙන්න ඕන. p එකක් ගියා 2යි q එකක් ගියා. එතකොට මෙතන 2යි q එකක් ඉතිරි. එතකොට මොකද වෙන්නේ? ඍණ මෙතන ඍණ 3ක් කියන නිසා ඍණක් එන්න ඕනේ. එතකොට ඍණ ගුණලා ධන වෙන්නේ. right 2යි q සමානයි 64යි. right ආයෙත් මම මොකද කරන්නේ? p ඍණ 2යි q ට ආදේශ කරනවා 4යි කියලා. right එතකොට p ඝනය ඍණ 8යි q ඝනය දැන් බලමු මෙයා 4ක් නිසා 4 වරක් ඍණ 3 වතාවක් 2 right ඍණ 24යි pq සමානයි 64. හරිනේ. බාපේනකින් ප්‍රකාශ ලැබෙනවා. සූකිරීම් කරගෙන යන්න මේ ආකාරයෙන්. දැන් අපි යමු 13 වෙනි ගානට. 13 14 15 දිගටම කරන්න. වේගෙන් කරන්න. right පුතේ 13 වෙනි ගාන දාගමු. 13 වෙනි ගාන බලන්න ඒකේ කියනවා A ධන B ධන C සමානයි බිඳුව නම් මේ බව පෙන්වන්න කියලා. right 13 වෙනි ගාන A ධන B ධන C සමානයි බිඳුව නම් right අපෙන් කියන්නේ A ඝනය ධන B ඝනය ධන C ඝනය සමානයි 3යි ABC බව පෙන්වන්න. පැහැදිලිද? right අපි try එකක් දෙමු මෙහෙම. දැන් මට මේක දැකපු ගමන් මතක් වෙන්නේ මොකද්ද? ඔයගලන්ට අර මුල් දවස්වල කියලා දුන්නු ත්‍රිපද ප්‍රකාශනයක පූර්ණ ඝණය. මතකයි නේද? ත්‍රිපද ප්‍රකාශනයක පූර්ණ ඝණය A ධන B ධන C ගේ ඝණය ප්‍රසාරණය කරන්න පුළුවන් ඔයගලන්ට කොහොමද? A ඝණය ධන B ඝණය ධන C ඝණය ධන 3යි ඔයගලන්ට මතක නම් ටියුට් එකේ තියෙන්නේ 3යි A B වර්ගය ධන C වර්ගය 3යි B A වර්ගය ධන C වර්ගය ධන 3යි C A වර්ගය ධන B වර්ගය කියලා ධන 6යි ABC කියලා. නමුත් මම ඔයගලන්ට ප්‍රසාරණ උගන්වද්දි ඒක හරි. එහෙම තියෙද්දි මම මෙහෙමත් ක්‍රමයක් කරන මතකද? මම හිතන්නේ සටහනකදී දුන්න මෙන්න මෙහෙම. 3යි A වර්ගය B ධන C ධන 3යි B වර්ගය A ධන C ධන 3යි C වර්ගය A ධන B ඍණ මේ ධන 6යි ABC කියලා. මතකද කොහොමද දුන්නා? හරි. දැන් මම මේකෙදි කරන්නේ මොකක්ද? දැන් මෙයා නම් බිඳුවයිනේ. බිඳුවේ ඝනයනේ. බිඳුවේ ඝනය බිඳුවම තමයි සමානයි A ඝනය ධන B ඝනය ධන C ඝනය ධන 3යි A වර්ගය B ධන C කියලා තියෙනවනේ. දැන් අපි දන්නවනේ A ධන B ධන C සමානයි බිඳුවයි කියලා. හරි.
දැන් මෙතන පුතේ A ධන B ධන C සමානයි බිඳුවයිනේ. එහෙනම් B ධන C ව මම උක්ත කරොත් එහෙම මෙයා මොකද වෙන්නේ? ඍණ A කියලා ලැබෙනවා. right? ඍණ A කියලා ලැබෙනවා. පැහැදිලිද? right. ඍණ A කියලා ලැබෙනවා. මෙයා අවශ්‍ය කරනවා ඍණ A ධන 3B වර්ගය A ධන C කියලා කියන්නේ කවුද? එහෙනම් A ධන C කියලා කියන්නේ අර විදිහටම මෙයා වෙලා ඍණ B වෙනවා. ධන මෙයා 3C වර්ගය A ධන B කියලා කියන්නේ කවුද? A ධන B කියලා කියන්නේ ඍණ C ධන 6යි ABC කියලා ලැබෙනවා. දැන් සුළු කරන්න. A ඝනය ධන B ඝනය ධන C ඝනය ඍණ 3යි A ඝනය ඍණ 3යි B ඝනය ඍණ 3යි C ඝනය ධන 6යි ABC කියලා ලැබෙනවා. right? සුළු කරමු. මේ දෙන්න සුළු වුණාම මේ දෙන්න සුළු වුණාම මේ දෙන්න සුළු වුණාම right? මේ දෙන්න සුළු වුණාම බලන්න කවද ලැබෙන්නේ කියලා. මේ දෙන්න සුළු වුණාම ඍණ 2යි A ඝනයක් හැදෙනවා. මේ වම් පැත්ත කොහොමද බිඳුවයිනේ. මේ දෙන්න සුළු වුණාම ඍණ 2යි A ඝනයක් හැදෙනවා. එයාව ධන 2යි A ඝනයක් කරනවා. මේ පැත්තට 2යි A ඝනය. මේ දෙන්න සුළු වුණාම B ඝනය පද මේ දෙන්න සුළු වුණාම ඍණ 2යි B ඝනයක් හැදෙනවා. ධන 2යි B ඝනයක් කියලා පැත්තට. ධන 2යි B ඝනය. මේ දෙන්න සුළු වුණාම ඍණ 2යි C ඝනයක් හැදෙනවා. ධන 2යි C ඝනය කරලා මේ පැත්තට දාන්න. සමානයි 6යි ABC. ඔන්නගොල්ලෝ උත්තරේ පේනවා. දෙකෙන් බෙදාගෙන යමු සෑම පදයක්ම දෙකෙන් බෙදාගෙන යන්න. අපිට අවශ්‍ය උත්තරේ A ඝනය ධන B ඝනය ධන C ඝනය සමානයි 3යි ABC කියලා. right සම්පූර්ණ කරා. පැහැදිලිද? ඔන්න විදියට 13 වෙනි ගාන බලන්න හරි සරල දෙයක්. පියවර කීපේ අපිට දකින්න පුළුවන්. උත් දැකීම තමයි ඉතින් වෙන්නේ පුතේ. දකින්න ඕන හරියට. නැතුව අපිට කරන්න අමාරුයි. n එකත් එක්ක 14 වෙනි ගානට, ඒ අත්දැකීමත් එක්ක 14ට එන්න, 15ට එන්න, 15 දිගයි නවත්තන්න. දැන් මගේ අතින් ඩස්ට් එක වැටුණානේ. ඩස්ට් එක වැටුණානේ මෙහෙම. මම බෝඩ් එකට ගද්දී බෝඩ් එකේ වැදිලා මෙහෙම වැටුණා. right. එතකොට ඩස්ට් එක ගියේ ඔන්න ඔහොම වගේ ගමන් මාර්ගයක. පැහැදිලිද? ඔහොම ගමන් මාර්ගයකින් ගියේ. නැතුව මේක ඩෝගස් ගාලා මෙවට වැටුන්නේ නැහනේ. පොල් ගෙඩියක් වැටෙනවා වගේ වැටුන්නේ නැහැ නේද? right. මේක මෙහෙම වෙදලා මෙහෙම කෙලින්ම ගියාද? එම් කෙලින්ම ගියාද? එහෙම ගියෙත් නැහනේ. ඇයි ළමයි මෙතින් ඩස්ටර් එක. right. මෙතින් ඩස්ටර් එක. එතකොට මෙයා ගියේ මෙන්න මේ වගේ ගමන් මාර්ගයක. ඔහොම ගමන් මාර්ගයක. මේ ගමන් මාර්ග මෙයාට අපි කියනවා මේ ඩස්ට් එක ගියේ මේ ප්‍රක්ෂිප්තයක ගමන් මාර්ගය කියලා. ප්‍රක්ෂිප්ත ප්‍රොජෙක්ටයිල් ප්‍රක්ෂේපණය කරා. right. ප්‍රොජෙක්ටයිල් එක ප්‍රක්ෂේපණය කරපු ගමන් මාර්ගය තමයි ගියේ. මෙන්න මෙහෙම මෙයා බලන්න මේ එතකොට මෙයා පුතේ දැන් ඔයගොල්ලෝ දන්නවා ඉගෙනගෙන තියෙනවා ෆිසික්ස් වලින් විස්ථාපනය කියන වචනේ එහෙම ඉගෙනගෙන තියෙනවනේ. විස්ථාපනය. අපිට වෙනම පාඩමක් තියෙනවා ප්‍රක්ෂිප්ත කියලා ඉස්සරහට ඉගෙන ගන්න.
ලස්සන පාඩමක්. ප්‍රක්ෂිප්ත අපි ඔයගලන්ට මිසයිලයක් කොහොමද ගහන්නේ කියලා දෙනවා. ප්‍රක්ෂිප්ත. ප්‍රක්ෂිප්ත. ප්‍රොජෙක්ටයිල්ස් කියන්නේ මේවට. අපි ඔයගලන්ට වෙඩි තියන්නේ කොහොමද? මිසයිලයක් කොහොමද යවන්නේ කියන එක අපි හිම කියලා දෙනවා. ඒතර මෙයා මේ වගේ ගමන් මාර්ගයක යද්දී බලන්න මෙයා සිරස් දිශාවටත් විස්ථාපන ලබනවා. සිරස් දිශාවට විස්ථාපන ලබනවා. තිරස් දිශාවටත් විස්ථාපන ලබනවා. පැහැදිලි නේද? තිරස් දිශාවට horizontal displacement. තිරස් දිශාවට විස්ථාපන ලබනවා. ඒ ලබන ගමන් සිරස් දිශාවට විස්ථාපන ලබනවා. right? දැන් මම මෙයා ඇයි පුතේ පහළට වැටෙන්නේ? මෙයා ඇයි පහළට වැටෙන්නේ? මේ ඩස්ට් එක මේ පල්ලෙහාට වැටෙන්නේ. දැන් මම විසිකරට මෙයා මෙහෙම පාවි යන්නේ නැත්නම් ඔයගොල්ලෝ හොඳට දන්නවා ඒක ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවනේ මෙයාට. මෙයාට තියෙනවා ගුරුත්වාකර්ෂණ බලයක්. right. ගුරුත්වාකර්ෂණ බලයක් තියෙන පහළට. ඒක නිසා හැම වෙලෙම මේ බලයෙන් මෙයාව පහළට අදින නිසා මෙයා හැම වෙලෙම පොළොව දිහා තමයි ගමන් කරන්නේ. මතකයි නේද? ගුරුත්වාකර්ෂණ බලය. අපි දු ඩස්ට් එකේ mg කියලා බර ස්කන්ධයේ m ගුරුත්වය ත්වරණය වැඩි කරනවා. mg කියලා. එතන මොකද වෙන්නේ? එතන මොකද වෙන්නේ? අසමතුලිත බාහිර බලයක් හදනවා ඩස්ට් එක මත. ඩස්ට් එක මේ විසික් වෙද්දී ආමත අසමතුලිත බාහිර බලයක් තියෙනවා. right. අසමතුලිත බාහිර බලයක් තියෙන නිසා මොකද වෙන්නේ? මෙයා හැම වෙලෙම ඒ අසමතුලිත බාහිර බලයේ දිශාවට ත්වරණය ලබනවා. ඒකනේ කියන්නේ අයිසැක් නිව්ටන් වස්තුවක් නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයේ පවතින තාක් කිසි ප්‍රශ්නයක් නැහැ. බාහිර බලය දෙන්නේ නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක නිශ්චලතාවයේ තියෙනවා නැත්නම් ඒකාකාර ප්‍රවේගයේ තියෙනවා. ත්වරණය වෙන්නේ නැහැ. නමුත් මෙතන අසමතුලිත බාහිර බලයක් ඉන්න නිසා මොකද වෙන්නේ? ඒ දිශාවට ත්වරණය වෙනවා. ඒ පැත්තට ත්වරණය වෙනවා. පැහැදිලිද? එතකොට එහෙනම් මේ පැත්තට මේ තිරස් දිශාවට මොකද වෙන්නේ? තිරස් දිශාවට අසමතුලිත බාහිර බලයක් තියෙනවද? තිරස් දිශාවට අසමතුලිත මේ ඩස්ට් එකේ මොකක් හරි බලයකින් අදිනවද මොකක් හරි එකක් දාලා? එහෙම බලකින් අදිනවද? එහෙම මොකුත් වෙන්නේ නැහැ. එහෙම නොයදෙන තාක් අසමතුලිත බාහිර බලයක් නොයදෙන තාක් ඒ පැත්තට එයා ත්වරණය වෙන්නේ නැහැ. ත්වරණය වෙන්නේ නැහැ. හැබැයි එයාට පොඩි ප්‍රවේගයක් නම් තියෙනවා ඉස්සරහට. ඒකනේ මේ ගමන් මාර්ගයේ වක්‍රපතයක් උනේ. නැත්තම් ඉතින් පොල් ගෙඩියක් වටනවා විදඩස් ගල බිමට එන්න බෑ. එහෙම වැටෙන්නේ නැතුව මෙයාව ඇයි ඉස්සරහට ගියේ? ඉස්සරහට ගියේ පුතේ මේ මම අතින් ගත්තු වේගය නිසා. මම මේ පැත්තේ අතින් ගත්තා මෙහෙම වේගෙන් ගත්තා. මෙතන හැප්පුණා. හැප්පුණු ගමන් මේ පැත්තට යන ගමන් තමයි මෙයා පල්ලෙහාට වැටෙන්නේ. right. හැබැයි හොඳට දැනගන්න මේ චලිතය අතරතුරදී මෙයාගේ තිරස් දිශාවට බලයක් යෙදුන්නේ නැහැ. සිරස් දිශාවට පමණයි බලයක් යෙදුනේ. ඒක නිසා මෙයා මෙන්න මේ වගේ ගමන් මාර්ගයක යනවා. right. කෙලින්ම සිරස්ව පල්ලෙහාට වැටෙන්නේ නැහැ. මං මෙයාට මෙහෙම හැප්පෙද්දිම මෙයාට තිරස් පැත්තටත් ප්‍රවේගයක් අයිති වෙනවා. සිරස් දිශාවටත් ප්‍රවේගයක් අයිති වෙනවා. මෙයා සිරස් දිශාවට ත්වරණය වෙමින් පහළට ත්වරණය වෙමින් තමයි පල්ලෙහාට වැටෙන්නේ. right. පල්ලෙහාට ත්වරණය වෙමින් තමයි වැටෙන්නේ. හරි. හැබැයි තිරස් දිශාවට නම් ත්වරණයක් වෙන්නේ නැහැ. ඒක ෂුවර්. මොකද එයා මත අසමතුලිත බාහිර බලයක් යෙදුනේ නැහැ. උත්තර මතක තියාගන්න. ඕන්න ඔය දේවල් ගැන අපි විශ්ලේෂණය කරනවා ඉස්සරහට. මේ වගේ දේවල් ලස්සන ගණන් ප්‍රක්ෂිප්ත කියලා අපි ලස්සන ගණන් හදනවා ලොකු පාඩමක්. ඉස්සරහට ඉගෙන ගන්න નિયમિતයි. හරි. එතකොට බලමු අපි කොහොමද මේ දේවල් කරන්නේ කියන එක. මම නිකන් මේක දැක්කම මේ වගේ ගමන් මාර්ගය ගිය නිසා බහනකොළ අපව පිටිපස්සට ගිහිල්ලා ඒ ගමන් මාර්ගයකද යන්නේ කියලා. හරි. ඒ වගේ ගමන් මාර්ගය ගිය නිසා මට කියන්න හිතුණා මෙන්න මේ දේ ප්‍රක්ෂිප්ත කියලා අපි ඉස්සරහට ඉගෙන ගන්න ලස්සන පාඩමක්. හරි. එතකොට ඒකෙදි අපි කියනවා දැන් ඉන්නකෝ තව දෙයක් කියන්නේ. දැන් මොන ප්‍රක්ෂිප්ත වල මේ දෙත් ඔයගලන්ට තේරෙනවා. බලන්න මේ ප්‍රක්ෂිප්තය දැන් ඔය ඩස්ට් එක ගිය ප්‍රක්ෂිප්ත ගමන් මාර්ගය කාර්ටිසියානු අක්ෂ පද්ධතියක දක්වනවා. එහෙම කවදාකවත් කරලා තියෙනවද? එහෙම හිතලා තියෙනවද? මේ ගමන් මාර්ගය මෙන්න මේ වගේ තැනකින් පටන් අරන් h උසකින් පටන් අරන් ඔන්න ඔහොම ගමන් මාර්ගය තමයි ගියේ. හරි. ප්‍රක්ෂිප්ත කියන එක දන්නවනේ දැන් තේරෙන්නේ. ප්‍රක්ෂිප්ත කියන එක ප්‍රක්ෂේපණය කරන බෝලයක් ග්‍රවුන්ඩ් එකේදී පිට්ටනියදී මොකද බෝලයක් අරගෙන විසික් කරනවා යාළුවාට. ප්‍රක්ෂිප්තයක් මේ තියෙන්නේ. ප්‍රක්ෂිප්තයක් නේ. ඊට පස්සේ මහද්වීප දෙකක් අතර මිසයිලයක් යවනවා. මෙහි ඉඳන් කිලෝමීටර් 2000ක ඈත තියෙන තැනකට මිසයිලයක් යවනවා. වෙලා ඔහොම යවනවා. හරිද? හිතන්න එපා යාළුවෝ ඉන්න තැනට මිසයිල වඩනවා කියලා. හරිද? එහෙම නෙමෙයි. හරි.
එතකොට මේ හැඩය ඔයගොල්ලෝ දන්නවා. මේ හැඩය කවුද මේ? මේ ඇවිල්ලා කවුද මේ? ඔව් දන්නවා. කවුද මේ? ax වර්ග දන bx දන c ආකාරයක කෙනෙක්. නේ? ax වර්ග දන bx දන c ආකාරයක කෙනෙක්. මේ කට්ටිය ඇඳලා තියෙනව නේද y සමානයි කියලා? පොඩි කාලේ ඇඳ නේද? මෙයත් මෙහෙම හිටියට මේ පැත්ත කොටසක් තියෙනවා මෙයාටත්. හරි. පැහැදිලිද? අපිට පුළුවන් ගොඩ බිමේ තියෙන කාලතුවක්කුවක ඉඳන් ගොඩ බිමේ තියෙන කාලතුවක ඉඳන් දුර යන නැවකට වෙඩි තියන්න පුළුවන්. විශාල යවන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ මෙතන ඉඳන් කුරුල්ලෙකුට ගලකින් ගහන්න පුළුවන් පව්වැඩ. හරි. මෙතන ගහන්න පුළුවන්. ඒ වගේ විවිධාකාර දේවල් තියෙනවා. බෝලයක් එනවා බැට් එකෙන් ගහනවා ප්‍රක්ෂිප්ත ගමන් මාර්ගය ගිහිල්ලා හතරේ සීමාවට එහා පැත්තේ මෙහා පැත්තෙන් අල්ල ගන්නවා. හරි. එතකොට ප්‍රක්ෂිප්තයක් එතනක් තියෙනවා. රයිට්. ඊට අතර දැන් මෙහෙම හිතන්නකෝ නේ. ඕන දැන් බෝලෙට ගහනවා බැට් එකෙන්. බෝලේ ගිහිල්ලා වැටෙනවා. ආපහු වැටෙනවා බම්ප් වෙවි යනවා. හරි. ඒත් ප්‍රක්ෂිප්තම තමයි. අර තේරුම් ගන්න අපි මෙන්න මේ වගේ දේවල් ගැන විශ්ලේෂණය කරගෙන ඉගෙන ගන්නවා පුතේ. ප්‍රක්ෂිප්ත කියන පාඩමේ හරි ලස්සන චලිතයන් තියෙනවා. ඒතකොට මම ඔන්න මතක තියාගන්න මම දවසක් කියනවාක මතක තියාගන්න ඕන. හරි. y සමානයි ax වර්ග දන bx දන c ආකාරයේ හැඩයක් තමයි යා ගන්නෙ. එයාට අපි කියන මොකද්ද? පැරබෝලික් ෂේප් එකක්. ඔව්. පැරබෝලික් ෂේප් එකක්. නැත්තම් පරාවක්‍රයක හැඩයක් ගන්නවා. රයිට්. එන්නකෝ 14 වෙනි ගානට p ධන q සමානයි p ධන q සමානයි 1 ධන pq නම් 1 ධන pq නම් p ඝණය ධන q ඝණය සමානයි 1 ධන p ඝණය q ඝණය බව පෙන්වන්න. හරි. දැන් අපි දෙපැත්තෙම ඝණය ගමු. රයිට්. දෙපැත්තෙම ඝණය ගමු මෙහෙම තියෙද්දිම මම ගන්නවා දෙපැත්තෙම ඝණය. p ධන q ගේ ඝණය සමානයි 1 ධන pq ගේ ඝණය. 1 ධන pq ගේ ඝණය ප්‍රසාරණය කරන p ඝණය ධන 3p වර්ගය q ධන 3pq වර්ගය ධන q ඝණය සමානයි 1 ධන 3pq ධන 3 p වර්ගය q වර්ගය ධන p ඝණය q ඝණය p ඝණය q ඝණය. පැහැදිලිද? මෙන්න මේ ආකාරයෙන් ලැබෙනවා. රයිට්. අපෙන් අහන පද මොනවද? p ඝණය ඕනේ අපිට. q ඝණය ඕනේ අපිට. එකේ ඉලක්කම ඕනේ අපිට. එකේ ඉලක්කම ඕනේ p ඝණය q ඝණය ඕනේ. හරි. ඔය පද හතර ඉතුරු කරගන්න ඕනේ. දැන් බලන්න කැපෙන පද තියෙනවද කියලා? කැපෙන පද තියෙනවද? මොනවද කියලා කැපෙන පද? නෑ මොකුත් නෑ කැපෙන පද. මේ පැත්තේ මේ පැත්තේ 3pq පදේ ඉන්නවා. 3p වර්ග q වර්ග පදයක් ඉන්නවා. මේ පැත්තේ මොකද වෙන්නේ? මේ පැත්තෙත් මොකුත් නෑ කැපෙන පද. රයිට්. දැන් මොකද කරන්නේ? මම මේ පද දෙක දාගන්නවා එහා පැත්තට. රයිට්. මේ පද දෙක දාගන්නවා එහා පැත්තට. බලන්න පුතේ. මෙන්න මේ ආකාරයෙන් මට ලැබෙනවා p ඝණය ධන q ඝණය මම යාගේ ළඟට ගන්නවා. q ඝණය යාගේ ළඟට ගමු. හරි. මෙතනදී ධන 3p වර්ගය q ධන 3pq වර්ගය මේ පැත්තෙන් ගන්න පද දෙක තියෙනවනේ. ඍණ 3pq ඍණ 3p වර්ගය q වර්ගය සමානයි 1 ධන p ඝණය q ඝණය කියලා ලැබෙනවා. දැන් මේ පද හතර තියෙන පොදු සාධක මොනවද? ධන 3pq පොදු සාධකයක් එළියට ගන්නවා. මෙතන කවුද ඉන්නේ බලන්න. මේ පදයෙන් 3pq ගත්තාම p ධන. මේ පදයෙන් 3pq ගත්තාම q. ඍණ 3pq ගත්තාම 1. මෙතන 3pq ගත්තාම ඍණ pq. සමානයි 1 ධන p
p ඝණය q ඝණය. තව මේ පැත්තේ ඉන්නවනේ p ඝණය ධන q ඝණයක්. හරි? මේ කවුද බලන්න? ඒ කවුද? p ධන q ඍණ 1 ඍණ p q. මේ මෙයාව මේ පැත්තට දැම්මනම් මෙයාව මේ පැත්තට දැම්මනම් මොකද වෙන්නේ? එයා මොකද වෙන්නේ? එයා මොකද වෙන්නේ? එතකොට මේ බලන්න p ධන q ඍණ 1 ඍණ pq සමානයි 0යි කියලා එනවා. p ධන q ඍණ 1 ඍණ pq සමානයි 0යි. හරි? අන්න. දැන් එහෙනම් මෙන්න මෙයාට දාන්න පුළුවන් 0යි කියලා. ඒ බිඳුව 3යි p එකෙන් ගුණ වුණත් බිඳුවක් කියලා ලැබෙන්නේ. එහෙනම් මට ගන්න පුළුවන් p ඝණය ධන q ඝණය සමානයි 1 ධන p ඝණය q ඝණය. right සම්පූර්ණ කරා. right එන පුතේ 15 වෙනි ගානට හරි 15 වෙනි ගාන a b වතාවක් a ධන b සමානයි p නා මෙන්න මේ බව පෙන්නන්න කියලා කියනවා. හරිද පුතේ 15 වෙනි ගාන හරි සම්පූර්ණ කරන්න. එතන මෙහෙම ab ගුණිතය වතාවක් a ධන b සමානයි p නම් a ඝණය ධන b ඝණය ධන 3යි p සමානයි මෙන්න මේ බව පෙන්වන්න කියලාලු අපිට කියන්නේ. මම ආ බෙදීමක් ඉදලා ගන්නවා a ධන b සමානයි p බෙදීම ab කියලා. දෙපසම ඝණය සලකනවා a ධන b ගේ ඝණය සමානයි p බෙදීම ab ගේ ඝණය. right අපිට අවශ්‍ය දකුණු පැත්ත නම් හැදෙනවා. වම් පැත්ත ප්‍රසාරණය කරන්න a ඝණය ධන b ඝණය ධන 3යි ab වතාවක් a ධන b ප්‍රසාරණය කරන ගමන් පොදු සාධකයට අරන් ලිව්වා. සමානයි p ඝණය බෙදීම a ඝණය b ඝණය. හරි. දැන් ab වතාවක් a ධන b කියලා කියන්නේ p ටනේ. මෙයා p. එහෙනම් අපිට උත්තරේ එනවා a ඝණය ධන b ඝණය ධන 3යි p සමානයි p ඝණය බෙදීම a ඝණය b ඝණය කියලා. සම්පූර්ණ කරා. හරිද පුතේ? right එන්නකෝ ඊළඟට 16 වෙනි ප්‍රශ්නෙට. 16 වෙනි ප්‍රශ්නේ පැස්කල් ත්‍රිකෝණයෙන් අහන ප්‍රශ්නයක්. පැස්කල් ත්‍රිකෝණය භාවිතා කරමින් හරි පැස්කල් ත්‍රිකෝණය භාවිතා කරමින් පහත දෙපද ප්‍රකාශන ප්‍රසාරණය කරන්න. ඔයගොල්ලෝ දන්නවද පැස්කල් ත්‍රිකෝණය සෑහෙන්ට අපි පට්ට ගැහුවානේ. right අපි මේකත් කරලා බලමු. එන්න ප්‍රශ්න අංක 16 මම ඔක්කොම කරන්නේ ප්‍රශ්න අංක 16 කොටසක් කරනවා. ඊට ඔයගොල්ලන්ට බාරයි. ඔයගොල්ලෝ හෝම්වර්ක්ස් වල මේක නැවත නැවතත් කරන්න ඕනේ. හරි මතක තියාගන්න මම කරා කියලා නෝට් එක කරලා ඉන්න බෑ. ඔයගොල්ලන්ට මම කිව්වා 19 වෙනි පිටුන තියෙන අභ්‍යාස ටික ඔයගොල්ලන්ට බාර දෙයක්. ඔයගොල්ලෝ කරන්න ඕන අනිවාර්යෙන් මහන්සි වෙලා. right එන්න ප්‍රශ්න අංක 16 මම
මම ආයෙත් පොඩක් පැස්කල් ත්‍රිකෝණය ගැන මතක් වෙන ලියන්නම් මෙතන පැස්කල් ත්‍රිකෝණය. බලන්න 1 1 1 1 2 1 1 3 3 1 1 4 6 4 1 1 5 10 10 5 1 6 15 20 15 6 1 1 7 21 35 35 21 7 1 1 8 28 මෙතන ඇවිල්ලා 56යි 70යි 56යි 28යි 8යි 1යි ඔන්න විදියට. හරි මම පීලියට විතර ලිව්වා. ඔව් රයිට්. දැන් එන්න රෝම ඉලක්කම් 1 රෝම ඉලක්ක 1 ඒක අපිට කියනවා 3යි පීරෙන 2යි q 3යි පීරෙන 2යි q ගේ 4 වෙනි බලය ප්‍රසාරණය කරන්න. රයිට්. මෙයාගේ 4 වෙනි බලය ප්‍රසාරණය කරන්න. එහෙනම් මොකද වෙන්නේ? සංගුණ ටික පද පහක් එන්න ඕන. පද පහක් එන්න ඕන. සංගුණක ටික 1 4 6 4 1 මේ තියෙන්නේ. මේ තියෙන එතකොට a ධන b ගේ 5 වෙනි බලයට අයිති ප්‍රසාරණයේ සංගුණක. a ධන b ගේ 4 වෙනි බලයට අයිති ප්‍රසාරණයේ සංගුණක ටික. පද පහයි. හරි. මම මේකේ පොඩි දෙයක් ඔයගලන්ට උගන්වනවා තව දෙයක්. බලන්න. එක වතාවක් 3යි p ගේ 4 වෙනි බලය ඍණ 2යි q ගේ බිංදු වෙනි බලය ධන 4 වතාවක් 3යි p ගේ 3 වෙනි බලය ඍණ 2යි q ගේ පළවෙනි බලය. බලාගෙන ඉන්න බෝඩ් එක දිහා. ධන 6 වතාවක් 3යි p ගේ වර්ගය ඍණ 2යි q ගේ වර්ගය ධන 4 වතාවක් 3යි p ගේ පළවෙනි බලය ඍණ 2යි q ගේ ඝනය. හරි. ධන 1 වතාවක් 3යි p ගේ බිංදු වෙනි බලය ඍණ 2යි q ගේ 4 වෙනි බලය. ඍණ 2යි q ගේ 4 වෙනි බලය. පැහැදිලිද? මේ ආකාරයෙන්. රයිට්. මේ බලන්න එතකොට මේ ඇවිල්ලා දැන් අපි දන්නවා සංගුණක ටික ලැබෙන්නේ පැස්කල් ත්‍රිකෝණයෙන්. හරි. මේ බලයට වඩා එකකින් වැඩි ගණනක් පද ලැබෙනවා. ඒ කියන්නේ බලය 4 නිසා පද 5ක් ලැබෙනවා. බලය 100 නම් පද 101යි. බලය n නම් පද n ධන එක ප්‍රමාණයක් ලැබෙනවා. ඒක අපි දන්නවා. ඊට පස්සේ මේ පළමු පදේ නැත්නම් 3යි p කියන්නේ පළමු පදයේ බලය 4ෙන් පටන් අරන් අඩු වෙගෙන බිඳුව දක්වා. දෙවෙනි පදයේ බලය බිඳුවෙන් පටන් අරන් 4 දක්වා වැඩි වෙගෙන යනවා. පැහැදිලි නේද? මාරුවෙන් මාරුවට මේ දෙවෙනි පදේ ඍණ 2යි q කියලා තියෙන්නේ. දෙවෙනි පදේ ඍණ 2යි q. එතකොට පුතේ මාරුවෙන් මාරුවට මෙයාගේ ඔත්තේ බලයක් සහ ඉරට්ටේ බලයක් ඔත්තේ බලයක් ඉරට්ටේ බලයක් එක වෙනස් වෙන නිසා ඍණ ලකුණක් ඉස්සරහට එනවා. ඔය සියලු වචන ටික මතකයි නේද මම කිව්වා වගේ. මතක තියෙන්න ඕන. හරි. මතක නැත්තම් වැඩේකට දාන්න බෑ. හරි. මේ සියලු මං කියපු හැමදේම මතක තියෙන්න ඕනේ. රයිට්. එහෙම නැතුව බෑ. බලන්න මේ සෑම පදයකදීම මෙතන තියෙන්නේ 4යි බිංදුවයි. බලන්න සෑම පදයකම දර්ශකවල ඓක්‍ය බලන්න. මෙතන තියෙන්නේ 4 බිංදුව. දෙන්න එකතුව 4යි. මෙතන 3 මෙතන 1 දෙන්න එකතුව 4යි. 2 2 දෙන්න එකතුව 4යි. 1 3 දෙන්න එකතුව 4යි. බිංදුව 4 දෙන්න එකතුව 4යි. මේ තියෙන පුතේ පළවෙනි පදය T1. ඔන්න මම දෙයක් උගන්වන්න හදන්නේ. පළවෙනි පදය. මේ තියෙන්නේ T2 දෙවන පදය. T2. මෙතන තියෙන්නේ තුන්වෙනි පදය. T3. මෙතන තියෙන්නේ හතරවන පදය. T4.
මෙතන තියෙන්නේ පස්වෙනි පදය T5. අනේ අලුත් දෙයක්ම උගන්වනවා. හොඳට මතක තියාගන්න. අලුත් දෙයක් උගන්වන්නේ මේක ඔයගලන්ට සෑහෙන ඉස්සරහට මම කිව්වේ ඉස්සරහට ද්විපද ප්‍රසාරණය කියලා වෙනම පාඩමක් ඉගෙන ගන්නවා කියලා ඔයගොල්ලෝ. ද්විපද ප්‍රසාරණය කියලා වෙනම පාඩමක්. අන්න ඒකෙදි ඉගෙන ගන්න දෙයක් මම ඔයගලන්ට දැන් උගන්වනවා. රයිට්. දැන් උගන්වනවා. ඒ තමයි මෙයා. මේ බලන්න. දැන් බලන්න පුතේ මම කිව්වා මෙයාගේ හතරවෙනි බලය නිසා පද පහක් තියෙනවා. ඒක හරි. ඒ කියන්නේ n වෙනි බලය වුණොත් a ධන b ගේ n වෙනි බලය කියලා ගත්තොත් එහෙනම් මෙයාට පද තියෙන්න ඕන පද n ධන එකකි. හරිනේ. n ධන එකකි. n ධන එකයි. පද n ධන එකයි. හරි. දැන් යාගේ පද n ධන එකක් තියෙනවා. සෑම පදයකම දර්ශක දෙකේ එකතුව ප්‍රසාරණයේ සෑම පදයකම දර්ශක දෙකේ එකතුව මොකද වෙන්න ඕනේ? n කියලා ලැබෙන්නේ. රයිට්. මෙතන හැම වෙලෙම 4 4 4 4 කියලා නෑ. එහෙනම් ප්‍රසාරණයේ සෑම පදයකම දර්ශක දෙකේ එකතුව n කියලා ලැබෙන්න ඕනේ. ඒක හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම. මේ බලන්න. පළවෙනි පදයට යද්දී බලන්න පළවෙනි පදයේදී මෙයාගේ දර්ශකය බිඳුවයි. එකට වඩා එකක් අඩුයි. දෙවෙනි පදයට යද්දී මෙයාගේ දර්ශකය එයාට වඩා එකක් අඩුයි. තුන්වෙනි පදයට යද්දී මෙයාට වඩා එකක් අඩුයි. තුනට වඩා එකක් අඩුයි. හතරවෙනි පදයට යද්දී මෙයාට එකක් අඩුයි 3යි. පස්වෙනි පදයට යද්දී මෙයාට එකක් අඩුයි 4යි. පැහැදිලිද? එතකොට දැන් සාධාරණ වශයෙන් right සාධාරණ වශයෙන් මොකද වෙන්න ඕනේ මේ a ධන b ගේ n වෙනි බලේ මං tr වෙනි පදය ගැන සැලකුවොත් tr වෙනි පදය දැන් ඕනෑම පදයක් කොටස් තුනකින් සමන්විතයිනේ ඒ තමයි සංගුණකය මේ තමයි පළමු පදය මේ තමයි දෙවෙනි පදය සෑම විටම සංගුණකය පළමු පදය දෙවෙනි පදය සංගුණකය පළමු පදය දෙවෙනි පදය කියලා කොටස් තුනකින් එනවනේ හරි සාධාරණ පදේ ගත්තොත් මෙතන එනම් සංගුණකය මම ලියන්නම්කෝ සංගුණකයේ ඉතින් පැස්කල් ත්‍රිකෝණයෙන් එන්නේ ඒක වෙනම කතාවක් සංගුණකයනේ පැස්කල් ත්‍රිකෝණ රයිට් සංගුණකයනේ පැස්කල් ත්‍රිකෝණ ඊට පස්සේ පළමු පදේ එනවනේ ඒ කියන්නේ මේගේ නම් A ගේ මොකක් හරි බලයක්. A ගේ මොකක් හරි බලයක් එනවා. ඊට පස්සේ දෙවෙනි පදේ එනවනේ. ඒ කියන්නේ කවුද? B ගේ මොකක් හරි බලයක්. දැන් අපි සලකන්නේ TR වෙනි පදයක මේ TR කියන එක නා ඔයගොල්ලෝ අංකනේ දන්නවද? TR කියන එක නා මොකේද තිබුණේ? පොඩි කාලේ ඔයගොල්ලෝ සමාන්තර ශ්‍රේණිකද TR හම්බුණානේ. පොඩි කාලේ ඔයගොල්ලෝ ක්ලාස් එකේදී ගුණෝත්තර ශ්‍රේණිකදී TR තිබුණා. ඒ කියන්නේ R වෙනි පදය කියන එක. එතකොට පළවෙනි පදේ කිව්වහම මෙයාගේ තිබුණේ බිඳුවයිනේ. ඒ කියන්නේ මේ දෙවෙනි පදේ ඊට වඩා එකක් අඩු එක්කෙනා. බලන්න දෙවෙනි පදේ කිව්වහම දෙවෙනි පදේටදී මෙයාට වඩා එකක් අඩු දෙකට වඩා එකක් අඩු එක. තුනට වඩා එකක් අඩුයි දෙක. හතරට වඩා එකක් අඩුයි තුන. එහෙනම් TR වෙනි පදේ දෙවෙනි පදේ දර්ශකය එන්නේ R ට වඩා එකක් අඩුයි R ඍණ 1. R ඍණ 1 කියලා තියෙනවා. අවුලක් නැහැ. ඔයාලට පේන දෙයක් මම ලියන්නේ. පැහැදිලිද? R ට වඩා එකක් අඩුයි R ඍණ 1යි. ඊට පස්සේ මෙයාට මොකද වෙන්නේ? මේ පළමු පදේ දර්ශකය මෙතන එක වෙද්දි පළමු පදේ දර්ශකය 4යි. ඒ කියන්නේ මෙතන මේ n ට සමානයි. right? ඊට පස්සේ මෙතන දෙක වෙද්දි දෙවෙනි පදයට යද්දි මේ 4න් 1යි අඩු වෙලා තියෙන්නේ. 3ක් වෙලා තියෙන්නේ. තුන්වෙනි පදයට යද්දි 4න් 2යි අඩු වෙලා තියෙන්නේ. හරිද? පැහැදිලිද? 4න් 1යි 2යි අඩු වෙලා තියෙන්නේ. හතරවෙනි පදයට යද්දී 4න් 3යි අඩු වෙලා තියෙන්නේ. මට දැන් මේක පේනවා මෙන්න මෙහෙම. දැන් ඔය කියපු රටාව නිසා මට දැන් මේ දර්ශක ටික පේන්න ගන්නවා. පළමු පදේ දර්ශක ටික මට පේනවා මෙන්න මෙහෙම. ඒ තමයි
මෙයාව මට පේනවා 4 ඍණ බිංදුව විදියට. මෙයාව මට පේනවා 4 ඍණ 1 විදියට. මෙයාව මට පේනවා 4 ඍණ 2 විදියට. මෙයාව මට පේනවා 4 ඍණ 3 විදියට. මෙයාව මට පේනවා 4 ඍණ 4 විදියට. ඒ කියන්නේ මේ බලන්න මේ බිංදුව මෙතනට ඇවිල්ලා. ඒ කියන්නේ 4න් මේ බිංදුවත් තමයි අඩු වෙලා තියෙන්නේ. මෙතන ඉන්නේ කෙනා. 4න් එකක් අඩු වෙලා තියෙන්නේ බලන්න. 4න් දෙකක් අඩු වෙලා තියෙන්නේ. 4න් 3ක් අඩු වෙලා තියෙන්නේ. 4න් 4ක් අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ R වෙනි පදයේ මේ පළමු පදයේ A ගේ දර්ශකය N ගෙන් මේ ගාන අඩු කරාම එනවා. පැහැදිලිද? තේරුණා නේද? alright මම ආයෙ කියනවා මේ බලන්න. දැන් මේ පළවෙනි පදයේ t1 වුණාම t2 වුණාම දෙවෙනි පදේ තුන්වෙනි පදයේ t3 වුණාම හතරවෙනි පදයේ t4 වුණාම පස්වෙනි පදයේ t5 වුණාම මෙතන දර්ශකය අපිට තේරුණා බලන්න එකට වඩා එකක් අඩුයි බිංදුව දෙකට වඩා එකක් අඩුයි දෙක තුනට වඩා එකක් අඩුයි හතරට වඩා එකක් අඩුයි පහට වඩා එකක් අඩුයි එහෙනම් යම් තැනකදී ඔයගලන්ට tr හම්බුනොත් එයාගේ මොකක්ද දෙන්න ඕනේ ඍණ 2q ගේ r ඍණ 1 tr කියලා හම්බුනොත් යම් තැනකදී ඉස්සරහදී හම්බ වෙනවා tr කියලා කෙනෙක්. ආ ඉස්සරහට ලියන් ගියොත් එහෙම tr කියලා කෙනෙක් හම්බ වෙනවා එයා මොකද වෙන්න ඕනේ r ඍණ 1ක් වෙන්න ඕනේ. ඒක තමයි මේ තියෙන්නේ. එයාගේ දර්ශකය. ඒ වෙද්දී මේ a ගේ දර්ශකය නැත්නම් මේ මෙතන ඉන්න 3p ගේ දර්ශකය 3p ගේ දර්ශකය වෙලා තියෙන්නේ මෙන්න මෙතනනේ මේ 4 ඉන්නේ. මෙයාගේ මේ 4 වෙනි බලය ගැන අපි සලකන්නේ. ඒ 4 වෙනි බලයට වඩා 4 වෙනි බලයෙන් මේ දෙවෙනි පදයේ දර්ශකය තමයි අඩු කරලා තියෙන්නේ. 4න් බිංදුවක් අඩු කරලා. 4න් එක මේ දෙවෙනි පදයේ දර්ශකය. දෙවෙනි පදයේ දර්ශකය අඩු කරලා තියෙනවා. දැන් පැහැදිලි? right. එහෙනම් මම මෙයාව ලියනවා A දන B ගේ n වෙනි බලයනේ. දැන් 4 වෙනුවට ඉන්නේ n. n ගෙන් n ඍණ r ඍණ 1යි. ඔන්න. එහෙනම් මට පොඩ්ඩක් මේක සාධාරණ පැත්තකට අරගෙන ඔන්නව ලියන්න පුළුවන්. හරි. ඕනෑම ප්‍රසාරණය A දන B ගේ C වෙනි බලය. උදාහරණයක් විදිහට A දන B ගේ C වෙනි බලය ගැන මම හිතනවා. A දන B ගේ C වෙනි බලය. හිපද කොච්චර තියෙනවද? 101කින්. 101ක්. පද 101ක් තියෙනවා. එයාගේ සාධාරණ පදයේ සංගුණකය tr සාධාරණ පදේ මම ලියනවා. සංගුණකේ එන්න ඕනේ ඉතින් පැස්කල් ත්‍රිකෝණය. right? පැස්කල් ත්‍රිකෝණයෙන් සංගුණකය වෙන්නේ. A ගේ tr කියවහම A ගේ n ඍණ r ධන එකනේ. n ඍණ r ඍණ එකනේ. ඒ කියන්නේ මොකද්ද? 100 ඍණ r ඍණ 1යි කියලා. වතාවක් B ගේ r ඍණ 1යි කියලා. දැන් උදාහරණයක් විදිහට ඔයාලට 50 වෙනි පදය right පද 101ක් තියෙනවා. මට ඕනේ මෙයාගේ 50 වෙනි පදේ කවුද කියලා ගන්න. සංගුණකය නම් පැස්කල් ත්‍රිකෝණයෙන් ගන්න වෙනවා. සංගුණකය පැස්කල් ත්‍රිකෝණයෙන් ගන්න වෙනවා. සංගුණකය පැස්කල් ත්‍රිකෝණයෙන් ගන්න. ඒක හරි. සංගුණකය පැස්කල් ත්‍රිකෝණයෙන් ගන්නවා. එතකොට බලන්න දැන් 50 වෙනි පදේ එනවනේ. එහෙනම් මෙතනට 50 දාන්න ඕනේ. r වෙනුවට 50. r වෙනුවට 50. 50 ඍණ 1යි. 50 ඍණ 1යි. ඒ කියන්නේ B ගේ 49 වෙනි බලය වෙනවා. A ගේ 50 ඍණ 1 කියන්නේ 49ක් අඩු වෙනවා. C යෙන් 49ක් අඩු වෙනවා. 51ක් වෙනවා. A ගේ 51 වෙනි බලය. right ඔන්න ඔහම පැහැදිලිද? පද 101කි 50 වන පදය 50 වන පදය කියලා මම ලියනවා. right හරි. දැන් උඩ ඉඳන් ලියන්න පරිස්සමට. මේක ඇතුලේ මම දැකපු රටාවක් තමයි මම ඔයගලන්ට දැන් කියලා දුන්නේ. right මේක ඇතුලේ මම දැකපු රටාවක් පරිස්සමට ලියා ගන්න. මට මේක ඕන වෙනවා දැන් ඉස්සරහා ගණන් හදන්න. සම්පූර්ණ කරගන්න. හරි. හොඳ අවධානයෙන් ලියාගන්න. මේ උඩ ටික ලියා ගන්න. උඩ ටික පේනව නේද? right උඩ ටික වෙනම zoom කරලා පෙන්නයි. right වෙනම zoom කරලා පෙන්නයි උඩ ටික උඩ පේලි ලියාගෙන යන්න.
එකින් එක පරිස්සමට ලියාගෙන යන්න. ඊට පස්සේ මේ එක පේලි කොටස් වශයෙන් පෙන්නයි zoom කරලා ලස්සනට ලියා ගන්න. අවබෝධයෙන් ලියන්න ඕන. හරි. මේක ලියන්නේ මෙහිමයි, මේකෙන් මේක ලියන්න ඕන අවබෝධයෙන්. හරි. උඩ එක සම්පූර්ණ ලියා ගන්න. හරි පුතේ. හරි. අපි එහෙනම් සම්පූර්ණ ලියාගත්ත නේද? හරි. දැන් එහෙනම් ඔය කමතක කරලා දැන් අපි ප්‍රසාරණයෙන් හිටියේ. ප්‍රසාරණයට යමු. හරි. ප්‍රසාරණයට යමු. මම සියල්ලම කරනවා. දැන් අපි මේ ප්‍රසාරණය සුළු කරලා ලියමු. ලබ ඔය සංකල්පය ඉදිරි ප්‍රසාරණවලදී මතක් කරනවා ඈ. ඉදිරි ප්‍රසාරණවලදී මතක් කරනවා. හරි. දැන් මම සුළු කරමු. දැන් සුළු කරා. බලන්න මෙතන ඉන්නේ 3p ගේ 4 වෙනි බලය ඍණ 2q ගේ බිඳුනි බලය අමතක කරන්න ඍණ 2q මේවත් අමතක කරන්න 3p ගේ 4 වෙනි බලය වුණාම 81p ගේ 4 කියලා ලැබෙනවා. මේවා සුළු කරන්න 4 වතාවක් 3p ගේ 3 වෙනි බලය නම් 27p ඝනය එයාව 4ෙන් ගුණ වෙන්න ඕන. ඊට අමතරව ඍණ 2කින් ගුණ වෙන්න ඕන. රයිට්. එහෙනම් මෙතන ආපු 27 4ෙන් ගුණ වුණාම 108යි කියලා ලැබෙනවා. 108යි p ඝනය 108 ඍණ 2කින් ගුණාම ඍණ 216යි p ඝනය q කියලා ලැබෙනවා. මෙයා සුළු කරන්න 6 වතාවක් 3p ගේ වර්ගය. ඒ කියන්නේ 9p වර්ග. එන 6න් ගුණාම 54p වර්ග. 54p වර්ගය ධන 4යි q ගෙන් ගුණාට පස්සේ 54යි 108යි 216යි ධන 216යි p වර්ගය q වර්ගය කියලා ලැබෙනවා. රයිට්. ඊට පස්සේ මෙයා ප්‍රසාරණය කරන්න 3p ගේ පළවෙනි බලය. රයිට්. 3p ගේ පළවෙනි බලය 4ෙන් ගුණාම 12p වෙනවා. 12p වැඩි කරන්න ඕනේ ඍණ 8ෙන්. එහෙනම් ඍණක් ඉස්සරහට එනවා. 12p වැඩි කිරීම ඍණ 8q ඝනය ඍණක් ඉස්සරහට ගත්තා. 12 96යි pq ඝනය ධන අවසන් පදය එක වතාවක් 3p ගේ බිඳුනි බලය 3p ගේ බිඳුනි බලය 1යි එක වතාවක 1යි ඍණ 2යි q ගේ 4 වෙනි බලය කියලා කියන්නේ 16යි q 4 කියලා ලැබෙනවා. රයිට්. සම්පූර්ණ කරගන්න. සරල දෙයක්. හරි. එන්නකො දැන් රෝම ඉලක්කම් 6 වෙනි ගානට. රෝම ඉලක්කම් 6ට මම පොඩ පයින්නවා ඉස්සරහට. රෝම ඉලක්කම් 6 මෙතන තියෙන්නේ. මම මෙහෙම ලියා ගන්නවා. n බෙදීම 2 ධන 2 පස්වෙනි බලය කියලා. ධන 2 පස්වෙනි බලය. ප්‍රසාරණය කරන්න. වේගෙන් මෙයා ප්‍රසාරණය කරලා පද 6ක් එන්න ඕන. පද 6ක් එන්න ඕන ප්‍රසාරණය කරගෙන යමු අපි. එක වතාවක් n බෙදීම 2 පස්වෙනි බලය. එතකොට n ගේ පස්වෙනි බලය බෙදීම 32යි. 2 බිඳුවෙනි බලය. ධන පහ වතාවක් n ගේ 4 වෙනි බලය. නැත්නම් n බෙදීම 2 4 වෙනි බලයක් එන්න ඕනේ. n ගේ 4 වෙනි බලය බෙදීම 16යි. 2 පළවෙනි බලය. ධන 10 වතාවක්
n බෙදීම 2 ඝණය එන්න ඕනේ. n ඝණය බෙදීම 8 වතාවක් 2 වර්ගය වෙන්න ඕන 4යි. 4 දාන්නද මම කවුන්ට් නෑ මෙහෙම තියන්නකෝ 2 වර්ගය ධන හරි 10 වතාවක් n බෙදීම 2 පොඩ්ඩක් වෙනස් කරනවා 2 5 වෙනි බලය මෙයාව ලියන්නම් 2 4 වෙනි බලය මෙයාව ලියන්නම් 2 3 වෙනි බලය n වර්ගය 10 වතාවක් n වර්ගයේ බෙදීම 2 වර්ගය 2 ඝණය ධන 5 වතාවක් n බෙදීම 2 පළවෙනි බලය 2 4 වෙනි බලය ධන 1 වතාවක් n බෙදීම 2 බිංදුවෙනි බලය 2 5වෙනි බලය පැහැදිලිනේ හරිනේ එසුළු කරමු n ගේ 5වෙනි බලය බෙදීම 32යි ධන දෙකේ ඉලක්කන මෙතන 3ක් වෙනවා 5යි n 4 බෙදීම 8ක් වෙනවා ධන දෙකේ වර්ගයට මෙතනින් වර්ගයක් කැපිලා ගිහිල්ලා ඒ දෙකේ ඉලක්කම 10ත් එක්ක සුළු වෙනවා හරි 2යි මෙතන 5යි 5යි n ඝණයක් වෙනවා ධන දෙකේ වර්ගයට දෙකේ ඝණය අයින් වෙලා ඒ දෙක වැඩි වෙනවා 10න් 20යි n වර්ගයක් වෙනවා ධන මේ දෙකේ ඉලක්කම මෙතන ඉන්න දෙකේ හතරවෙනි බලයත් එක්ක පිළ ඝණයක් වෙනවා 8ක් දෙනවා 8 වරප්පා 40යි n කියලා ලැබෙනවා ධන මෙතන දෙකේ පස්වෙනි ගාන 32යි කියලා ලැබෙනවා ඔන්න ඔය ප්‍රසාරණය හරිද ප්‍රසාරණය ඔකයි දැන් මම යනවා මේ උදාහරණයට කලින් උදාහරණේ මම ඔයාලට කියලා දුන්න දැනුමට ඒ මොකක්ද n බෙදීම 2 ධන 2යි පස්වෙනි බලය නම් ප්‍රසාරණය n බෙදීම 2 ධන 2 මෙයාගේ පස්වෙනි බලය නම් ප්‍රසාරණේ පද 6යි පද 6යි n කියලා කියන්නේ මෙයාට මේ තමයි n මෙයාගේ සාධාරණ පදයේ tr සාධාරණ පදයේ tr මම ලියනවා කොහොමද සාධාරණ පදේ ලියනවා සංගුණකයේ එන්න ඕන පැස්කල් ත්‍රිකෝණයේ සංකේතයක් එම නෙමෙයි ඈ මේ වචනේ තියෙන එක මල්ලි පැස්කල් ත්‍රිකෝණයෙන් සංගුණකයේ එන්න ඕන කියන එක ඊට පස්සේ n බෙදීම 2 කීයේ බලයේද 2 කීයේ බලයේද r වෙනි පදේ නම් 2 r ඍණ 1 බලය n බෙදීම 2 මෙතන පොඩ්ඩක් පැටලෙනවා මෙතනත් n එකක් තියෙන්නේ නේ n එකක් ඕනේ n බෙදීම 2 මෙතන තිබුණේ n ඍණ r ඍණ 1යි කියලානේ මතකද n ඍණ r ඍණ 1යිනේ එතකොට මේ n කියන්නේ කවුද 5යිනේ 5 ඍණ r ඍණ 1යි 5 ඍණ r ඍණ 1යි ලියාගන්න යටින් ඔක රයිට් දරන මෙන්න මේක හොඳට බලලා ලියාගන්න හරි මම හොඳට බලලා ලියාගන්න අදම ඔයගලන්ට කියනවා අපි ගමු දෙවෙනි පදේ මේකේ රයිට් මේ ප්‍රසාරණයේ දෙවන පදය ප්‍රසාරණේ දෙවන පදය ප්‍රසාරණේ දෙවන පදය ප්‍රසාරණේ දෙවෙනි පදය එන r සමානයි කීයද r සමානයි 2 ප්‍රසාරණේ දෙවෙනි පදේ වනේ r සමාන 2 t2 සමානයි සංගුණකය ඔන්න හොයා ගන්න ඕන පැස්කල් ත්‍රිකෝණය. කියන්නේ පැස්කල් ත්‍රිකෝණයට මේ තියෙන සංගුණකය 5යි. සංගුණකය 5යි. හරිනේ? සංගුණකය 5යි. සංගුණකය 5යි. ඊට පස්සේ n බෙදීම 2 බලන්න. r වලට 2 නේ දාන්නේ. එහෙනම් 2 ඍණ 1යි. කීයද? 2 ඍණ 1 1යි. 5න් එකක් ගියාම 4යි.
n බෙදීම 2 හතරවෙනි බලය. n බෙදීම 2 හතරවෙනි බලය. මෙතනට 2 ඉලක්කම දාන්න 2 රින 1 1යි. 2 පළවෙනි බලය. සුළු කරන්නකෝ. 5 වතාවක් n ගේ හතරවෙනි බලය බෙදීම 16 වතාවක් 2යි. සුළු කරලා බලන්න. 5යි n හතරවෙනි බලය බෙදීම 8යි කියලා වෙනවා. මේ තියෙන දෙවෙනි පදේ. මෙතෙන් දෙවෙනි පදේ. හරිනේ. මෙතෙන් දෙවෙනි පදේ. පැහැදිලි නේද? රයිට්. මෙන්න දෙවෙනි පදේ ආවා. මෙන්න සාධාරණ ක්‍රමයක්. මැෂින් එකක් ඇදුවේ. මැෂින් එකක්. රයිට්. ඕනම එකෙක්ගේ දැන් පදය ප්‍රසාරණය දුන්නොත් එහෙම පදේ ලියා ගන්න පුළුවන් පොඩි මැෂින් එකක් ඇදුවා. ඔය ඔයගොල්ලෝ පොඩි කාලේ සමාන්තර ශ්‍රේණි, ගුණෝත්තර ශ්‍රේණි වල සාධාරණ පදයේ කී ඔයගොල්ලෝ කරේ මැෂින් එකක් හදපු එක නේද? සූත්‍රයක් හදුවා මැෂින් එකක් හදන්න. ඒක හදුවාට පස්සේ ඔන්න අවශ්‍ය ටික දාවම එකෙක් එළියට. R ටගේ දැම්මට පස්සේ ඔන්න එළියට. මතකද ගුණෝත්තර ශ්‍රේණි, සමාන්තර ශ්‍රේණි වල සමාන්තර ශ්‍රේණි සාධාරණ පදයේ TR සමානයි A ධන n ඍණ 1යි TN කියලා ඔයගොල්ලෝ පොඩි කාලේ කියන්නේ මම හිතන්නේ. TN සමානයි A ධන n ඍණ 1යි D කියලා. ඒතර ශ්‍රේණියක් දුන්නට පස්සේ පළමු පදයේ A පොදු අන්තරයේ D ඊට පස්සේ n ඉතින් ප්‍රශ්න දෙනවනේ 20 වෙනි පදේ නම් n 20යි 20 වෙනි පදේ ලියන්න කිව්වොත් ඔයගොල්ලෝ a ට ආදේශ කරනවා d ට ආදේශ කරනවා n ට ආදේශ කරනවා උත්තරය ගන්න. මැෂින් එකක් සමීකරණයක් කියන මැෂින් එකක්. රයිට්. ඉංජිනේරුවෙක් මොකද කරන්නේ? මැෂින් එකක් හදන්නේ. රයිට්. මැෂින් එකක්. මැෂින් එකක් හදලා දේවල් දුන්නාම එළියට එන යන්ත්‍රය තමයි හදන්නේ. හොඳට මතක තියාගන්න. ඔක තමයි අපි කරන්නේ. එහෙම නෙමෙයි දැන් ඉංජිනේරු කර්මයේ නැත ඉංජිනේරු වෘත්තය කියන එක ඊට වඩා පුළුල් තැනක විසිරලා තියෙනවා. රයිට්. ඉස්සර තමයි වැඩේ උනේ. දැන් එහෙම නැහැ. නමුත් මේ දැනුම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඔන්න ඔය thinking pattern එක. එහෙම දෙයක් දිහා බලලා නිරීක්ෂණය කරලා මෙන්න මෙහෙමයි රටාව වෙන්නේ කියලා මම ගොඩනැගුවේ දැන් මේක. අන්නේ රටාව වැදගත්. අන්නේ නිරීක්ෂණය වැදගත්. සම්පූර්ණ කරගන්න. මෙතන දැන් r සමානයි 3 විට r සමානයි 4 විට ගොඩනගන්න r සමානයි 5 විට මෙයාට ආදේශ කර මෙන්න මෙයාට ආදේශ කර 3 4 5 පදත් එනවද කියලා බලන්න. සම්පූර්ණ කරන්න. හරිද පුතේ? අපි දැන් යම් මේකත් එක්කම මේක ඉතුරු ටික දැන් ඔයගොල්ලෝ කරගෙන ප්‍රශ්නාංක 16 ඉතුරු ටික දැන් ඔයගොල්ලෝ කරන්න ඕනේ. දැන් මේ මෙහෙම TR අවශ්‍ය නැහැ. පොඩි කාලේ කියන්නේ අපි කලින් දවස්වල කරා වගේ ඔයගොල්ලෝ සාමාන්‍ය විදිහට ප්‍රසාරණය කරගෙන යන්න. පැහැදිලිනේ. ඔන්න පැස්කල් ත්‍රිකෝණය තියෙනවා, සංගුණකරය තියෙනවා. ලස්සනට සුළු කරගෙන යන්න ඕන. රෝම ඉලක්ක 1 සිට රෝම ඉලක්ක 8 දක්වා ගණන් 7ක් තියෙනවා. හරි. ඒ කියන්නේ හෝම්වර්ක්ස් විදිහට. පැහැදිලිද? right. දැන් මම මේකේ තව දුරටත් මේකේ සුළු කරමින් ඉන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ මේක දන්නවා. එන්නකෝ ප්‍රශ්නාංක 17ට. ප්‍රශ්නාංක 17 කියනවා පහත ද්විපාද ප්‍රකාශනවල දී ඇති පදය පමණක් සොයන්න. හරි. ඔන්න දැන් මම අර කලින් දුන්න දැනුම දැන් අවශ්‍ය නැහැ මෙතනට. පහත ද්විපද ප්‍රකාශනවල දී ඇති පදය පමණක් සොයන්න. ඒකේ මම ගන්නම් x ධන y ගේ 9 වෙනි බලයේ 5 වන පදය. රෝම ඉලක්කම් 1. රෝම ඉලක්කම් 1 x ධන y ගේ 9 වෙනි බලය. x ධන y ගේ 9 වෙනි බලයේ ප්‍රසාරණේ මම ඉස්සලාම සාධාරණ පදය TR
සාධාරණ පදේ tr. කොහොමද සාධාරණ පදේ tr එන්නේ? tr සමානයි සංගුණකය එන්න ඕන. සංගුණකය එන්න ඕන. ඊට පස්සේ පළමු පදය x නම් 9 ඍණ r ඍණ 1යි. වතාවක් දෙවන පදයේ y ගේ දර්ශකය වෙන්න ඕන r ඍණ 1යි. පැහැදිලිද? r ඍණ 1යි. මෙන්න මේ ආකාරය. කොහොමනේ ආවේ? රයිට්. ඔන්නමයි ආවේ. එහෙනම් r සමානයි 5 විට. r සමානයි 5 විට මොකක්ද කරන්නේ? t5 සමානයි. දැන් සංගුණකය ගන්න ඕන පස්වෙනි පදේ. එන්න සංගුණකය ගන්න. 1යි 9යි 36යි මෙදෙන එකතුව 84යි. ඔය හතරවෙනි පදේ 1යි 2යි 3යි 4යි මෙදෙන එකතු කරාම 126යි. අන්න පස්වෙනි පදේ t5 සංගුණකය. එන්න එහෙනම් සංගුණකය 126යි. සංගුණකය 126යි. x ගේ බලන්න r ණට දැන් දාන්නේ කවුද? r ණට දාන්නේ 5. හරි? 5 ඍණ 1 4යි. 9න් 4ක් ගියාම 5යි. x ගේ පස්වෙනි බලය y ගේ මොකද වෙන්නේ? 5 ඍණ 1 4වෙනි බලය. කැමතිද ලියලා බලන්න ප්‍රසාරණය. රයිට් කැමතිද ලියලා බලන්න ප්‍රසාරණය. මේක තමයි පස්වෙනි පද. එකපාරේ ලියලා දෙන්න. ඔන්න මැෂින් එකක් හැදුවා මම දැන්. පැහැදිලිද? රයිට්. ලියාගන්න මේක රෝමිලා එක සම්පූර්ණ කරගන්න. රෝමිලා එක සම්පූර්ණ කරගන්න. රෝමිලා කන් දෙක කරමු දැන්. කරන්න වෙගින්. රෝමිලා කන් දෙක. යමු රෝමිලා කන් දෙකට. රෝමිලා කන් දෙක. 2යි a ඍණ b ගේ 7 වෙනි බලයේ 4 වන පදය. එහෙනම් සාධාරණ පදයේ tr. සාධාරණ පදේම ඉස්සරලාම ගොඩනගනවා. සාධාරණ පදය. කරන්න බලන්න. සාධාරණ පදයේ tr. tr සමානයි මොකද වෙන්නේ? සංගුණකය එන්න ඕන. සංගුණකය පළමු පදය කියන්නේ 2a. 2a ගේ 7 ඍණ r ඍණ 1යි. 7 ඍණ r ඍණ 1යි. දෙවෙනි පදේ කියන්නේ ඍණ b. හොඳට මතක තියාගන්න. දෙවෙනි පදේ කියන්නේ ඍණ b. එයාගේ r ඍණ 1 බලය. එයාගේ r ඍණ 1 බලය. පැහැදිලිද? දැන් එන්නේ නම් දැන් අපිට ඕනේ r සමානයි 4 විට. r සමානයි අපිට ඕනේ 4 වන පදේනේ. එහෙනම් r සමානයි 4 විට. r සමානයි 4 විට t4 සමානයි පුතේ සංගුණකය. දැන් ගමු සංගුණකය. එන සංගුණකය ගන්න. මේ තියෙන්නේ a ධන b ගේ 7 වෙනි බලයේ ප්‍රසාරණයේ සංගුණක 1යි 2යි 3යි 4යි 35යි සංගුණකය 35 වතාවක් 2යි a ගේ බලන්න 7 ඍණ r කියලා කියන්නේ 4යිනේ. 4 ඍණ 1 කියන්නේ 3යි. 4 ඍණ 3යි කියන්නේ 4 වෙනි බලය. ඍණ b ගේ 3 වෙනි බලය. ඍණ b ගේ 3 වෙනි බලය. සුළු කරන්න. 2 4 වෙනි බලය කියන්නේ 16යි. 16 වරක් 35. 16 වරක් චක්‍රය. 16 වරක් 5 80න් බිඳුව දැම්ම 8ක් ඉතිරි. 16 වරක් 3 48යි. 8යි 56යි. මෙතන ඍණ b ගේ ගණයක් නිසා ඍණක් ඉස්සරහට එනවා. a ගේ 4
B ගේ ගණය. ඔය ආකාරයෙන්. පැහැදිලිද? රයිට්. දැන් මේ වැඩේ ටිකක් තව ටිකක් අපි දිනු කරන්නේද? බලන්න. උගලන්ට මතක නම් අපි කොතන ඉඳන් පටන් අරගෙනද කොච්චර දිනු කරාද කියන එක මතක තියාගන්න පුතේ. උගලන්ට කොයිතරම් සතුටක් දැනෙන්න ඕනද? අපි මෙච්චරයි දැන හිටියේ දැන් අපි කොච්චර දේවල් එකතු කරගත්තද මේ දකින්න දේෙන් විතරක්. දකින්න දේ ගැන හිතලා ඔයගොල්ලන්ගේ ඔළුව මං එතනට හදලා තියෙන්නේ. ඒ ගැන හිතලා අපි කොයිතරම් දේවල් ඉගෙන ගත්තද කියන එක. තවමත් ඉවර නෑ මේක ඉගෙන ගන්න දේවල්. මං කිව්වා ඔයගොල්ලන්ට 13 වසරේදී අපි වෙනම පාඩමක් ද්විපද ප්‍රසාරණ කියලා ඉගෙන ගන්නවා. ඒ පාඩමේ තමයි මේ ගැන සම්පූර්ණ දේවල් දැනගෙන ඉවර කරන්නේ. රයිට්? හරි. එහෙනම් බලන්න රෝමි ඉලක්කම් දෙකම ඔච්චරයි කරන්නේ. රෝමි ඉලක්කම් 7 දක්වා එතනත් සම්පූර්ණ කරන්න. ඒතර ප්‍රශ්නාංක 17 දක්වා හෝම්වර්ක්ස් වල ප්‍රශ්නාංක 17 දක්වා කරන්න ඕන සියලු අත්දැකීම් මම දීලා ඉවරයි. සම්පූර්ණ කරන ප්‍රශ්නාංක 17 දක්වා වෙනම පොතක හරි කොළ සෙට් එකක හරි මේන්ටේන් කරන් යන්න. මම දැන් ඉදිරියේදී කියන ඕගොල්ලන්ට ඇවිල්ලා ආයතනයට බාර දෙන්න විදිහක් හෝම්වර්ක්ස් චෙක් කරනවා මම. රයිට් ඒව අපිට ලැබෙන්න ක්‍රමයක් මම ඔයගොල්ලන්ට දැන් ඉදිරියේදී කියනවා. දැන් ඉස්සරහා පාඩම් වල ටියුට් එක ගන්න වෙනවනේ. ටියුට් එක දැන් ඔයගොල්ලන්ට ටියුට් එකේ එක්ක ඔයගොල්ලන්ගේ ගෙවල් වලට ලැබෙන්න පුළුවන්. නැත්නම් ආයතනට ඇවිල්ලා ගන්න පුළුවන්. කියන්න බෑ අපිට මොන තත්ත්වයක් වේද කියන එක. ඒතර ඒ තත්ත්වවලදී ඔයගොල්ලන්ගේ හෝම්වර්ක්ස් ටිකක් චෙක් කරව ගන්න ක්‍රමයක් මම හදනවා. ඒ නිසා හොඳ සැලකිල්ලෙන් ඉන්න මේ સિદ્ધාන්ත කොටස් ගැන හොඳ අවධානයෙන් ඉන්න. ඉදිරියේදී මම ඔන්න දැන් ලබන සතියේදී කියනවා කොහොමද අපේ ඊළඟ පාඩම පටන් ගන්නෙ කියන එක. පැහැදිලිනේ? අපි ඒකත් එක්කත් ඉස්සරහට යන්න ඕන. ඒ සියලුම වැඩ ටික අපි කරගෙන යමු. රයිට්? පිළිවෙලට පිරිසිදුව නියමෙටම ඔළුව හදාගමු. එතකොට අපිට පුළුවන් දැන් හොඳ දක්ෂයෝ වෙන්න, විෂය දක්ෂයෝ වෙන්න, හොඳ රෑන්ක් එකකට යන්න, විශිෂ්ට ප්‍රතිඵලයකට යන්න. ඒ අදිෂ්ඨානය හැම වෙලෙම තියාගන්න. එක මොහොතක් කම්මැලි වෙන්න එපා. සැලසුම් සහගත විෂයන් තුනම කරන්න. කිසිම අඩුපාඩුවක් තියාගන්න එපා. ගුරුවරු කියන දේවල් රයිට්? ඒ හැමදේම පිළිපදින්න, හැමදේ පිළි අරගෙන හොඳින් වැඩ ටික කරගෙන පුතේ ඔයගලන්ට පුළුවන්. අනිවාර්යෙන් මේ ප්‍රතිඵලය රයිට් හොඳ රෑන්ක් එකකින් ඉවර කරනවා කියලා හිතාගෙන තමයි අපි වැඩ කරගෙන යන්න ඕන. හරි? එහෙනම් අදට ඇති. හොඳට ඉගෙන ගන්න. මේක සම්පූර්ණ කරන්න ප්‍රශ්නාංක 17 දක්වා ඔන්න මම ඔයගලන්ට සපෝට් එක දුන්නා. තවත් ඉවර නෑ. තවත් කරන්න තියෙනවා අපිට. රයිට්? ඒ සියල්ල මම ඔයගලන්ට අකුරටම කියලා දෙන හැමදේම හිතන විදිය හැමදේම. රයිට්? එහෙනම් සම්පූර්ණ කරන්න අපි ඊළඟ දවසේ හම්බෙමු තවත් අලුත් දෙයක් එක්ක. රයිට්? එතකන් පරිස්සමින් ඉන්න. හොඳින් ඉගෙන ගන්න. අපි ඊළඟ දවසේ අලුත් දේවල් එක්ක හම්බෙමු.